හොඳයි සාදු කියනවා. නැවතත් සාදු කියමු. නැවතත් සාදු කියනවා. හොඳයි අපි ඉතින් ආනාපාන සති සමාධි භාවනා ආරමුණෙන් තමයි භාවනා කරේ. ඒ වගේ තමයි මේ සක්මන් භාවනාව ගැනත් අපේ මේ පසත් විමසන්ට යෙදුණා. සක්මන් භාවනාව කොහොමද කරන්නේ කියලා. ඉතින් සක්මන් භාවනා කරන හැටි මේ හැමදෙනාම වගේ දන්නවා. මේ හැම භාවනාවක්ම සමත විදර්ශනාවට වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සමත භාවනාවේදී කෙරෙන්නේ මොකද්ද? සමත භාවනාවේදී කෙරෙන්නේ සිත එක අරමුණක් ඔස්සේ පවත්වා ගැනීම. යම් කිසි අරමුණක් මුල් කරගෙන ඒ ඔස්සේ සිත එකඟ කර ගැනීම තමයි සමත භාවනාව. ඒ කියන්නේ පනවගත්ත දෙයක් යමක් පනවගෙන ඇත කියලා පනවගෙන හිතාගෙන ඒ දේ තුල හිත එකඟ කර ගන්නවා. එහෙනම් සමත භාවනාව සම්මුති භාවනාව. ඒ කියන්නේ ඇත කියන කල්පනාවෙන් කරන භාවනාවක් තමයි සමත භාවනාව කියන්නේ. විදර්ශනා භාවනාව කියන්නේ විදර්ශනා භාවනාව කියන්නේ එතකොට තමයි හරි වටින්නේ. කවුරුවත් උත්තර මොකෝ කියන්නේ නැහනේ. ඒ අර අපි පොතේ ක්‍රමේනේ ඒක නෙවෙයි. දැන් අපි කිව්වා මේ සමත භාවනාව කියන්නේ පනවගත්ත දෙයක් ඇත කියන සංඥාවෙන් ඒ දෙහ කුසල අරමුණක් ඔස්සේ සිහිය පිටවාගෙන ඒ ඔස්සේ හිත එකඟ කර ගැනීම. විදර්ශනා භාවනාව කියන්නේ එහෙම පනවගත්ත දෙයක් නෙවෙයි. ඇත කියන සංඥාවකින් භාවනා කරනවත් නෙවෙයි. විදර්ශනා භාවනාව කරන්න පුළුවන් වෙන්නේ සෑම වෙලාවකම මේ මොහොතේ උපදින ධර්මයක්. මේ දැන් අන්න ඒක හරි තේරුම් ගන්න ඕනේ. නැතුව හැම අරමුණක් දිහා බලනවා කියන එකට වඩා වටින්නේ මේක මෙන්න ඒ කියන්නේ මේ දැන් උපදින ධර්ම. එතකොට විදර්ශනාවට අරමුණක් කියලා ගන්න දෙයක් අරමුණක් කියලා ගත්තට දැන් කායानुපස්සනා වේදනානුපස්සනා ආදී වශයෙන් සතර අතිපට්ඨානේ නම් වශයෙන් සම්මුති වශයෙන් තියෙනවනේ. එහෙම තිබුණාට විදර්ශනාවට නගනකොට විදර්ශනා කරනකොට මේ දැන් හම්බ වෙන දෙයක්. ඒකත් එකයි. ගොඩක් තියෙනවා නෙවෙයි. අර අහලා තියෙන ධර්ම කොටසක් තියෙන පච්චුප්පන්නයේ ධම්මා කියලා. පච්චුප්පන්න කියන්නේ මේ දැන් උපදින විදර්ශනා වඩනවා කියන්නේ මේ දැන් උපදින පච්චුප්පන්න යේ ධම්ම කියන්නේ උපදින ධර්ම. ධර්ම කියන්නේ පේන හැන දැන්න සිහි වෙන දේ. පච්චුප්පන්න යේ ධම්ම. තත්ත්‍ර කියන්නේ එතන මේ දැන් අපර සරලව තේන දේ මේ දැන්. විපස්සති කියන්නේ මේ දැන් සරලව කිව්වොත් දකින්න.
ඒතර විදර්ශනා කරනකොට දකින්න පුළුවන් වෙන්නේ මොකද්ද? කලින් තිබිච්ච දෙයක්ද? එහෙනම් අනාගතයේ උදා වෙන දෙයක්ද? නෑ. එහෙනම් මේ දැන් ඇති වෙන දෙයක්. ඒතර කල්තියක් මේක හඳුනා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් විදර්ශනාවට කල්තිය හඳුනාගත්ත දේවල් කරන්න පුළුවන්ද? බෑ. කල්තිය හඳුනා ගන්න කරන්න ඕන මොකද්ද කියන එක. නැතුව මේ විදර්ශනාව කරන හැටි මේ දැන් කරන හැටි ඉගෙන ගන්න බෑ. මේ දැන් කරන්න විදර්ශනා කරන්න බෑ ඉගෙන. ඒ කියන්නේ ඉගෙන ගන්න වෙලාව. ඉගෙන ගන්නේ මොකද්ද කරන හැටි. කරන්න වෙන්නේ මේ මොහොතේ. ඒතර මේ මොහොතේ කරනකොට කිසිම ක්‍රියාවක් කරන්න බෑ. ඒ කියන්නේ කිසිම ක්‍රියාවක් කරන්න බෑ කියලා කියන්නේ දැන් මේ මොහොතේ දැන් උපදින ධර්මයේ මේ මොහොතේම දකින්න ඇරෙන්න එය අතීතේට අනාගතේට කල් දාන්න මේ කියන්නේ අතීතේ කොහොමද ජීවිතේ ඉවරයි අනාගතේට කල් දාන්න ක්‍රමයක් නෑ. මේ මොහොතේ මේ දැන් උපදින ධර්මය ඒක පෙනීමක් ඇසීමක් දැනීමක් සිහිවීමක් කොයියෝ මොනම හෝ එක කාරණාවක් වෙන්න පුළුවන්. ඒ කාරණාව පච්චුප්පන්න කියන්නේ මේ දැන් ඉපදෙන ධර්මයේ තත්ත්ව කියන්නේ දැන් විදර්ශනා කියන්නේ නුවණින් දකින්නවා කියලා කියන්නේ මේ දැන් ඒ දකින්න ඕන. ඕක තමයි විදර්ශනා කියන්නේ. මේ මොහොතේ මේ දැන් මේ ශනේ තුල උපදින ධර්ම ඒ මොහොතේ මේ මොහොතේම දැකීම තමයි විදර්ශනා වඩනවා කියන්නේ. දැන් එහෙම බලනකොට සක්මනක් විදර්ශනාවට හරවගන්නේ කොහොමද? ඕන දැන් අමුතුවෙන් කියන්න ඕන නෑ ඉතින්. දැන් සක්මන් කරන්නේ මොකෙන්ද? ශරීරයෙන්. ප්‍රධාන වෙන්නේ කකුල් දෙක. සක්මන් සිද්ධ වෙන්නේ කකුල් දෙකෙන්. ඇවිදින්නේ කකුල් දෙකෙන්නේ. ඔය සක්මන කියන්නේ ඉතින් ඇවිදිනවා කියන එකනේ. අපිට සරලව තේරෙන වචනෙන් කිව්වොත් ඇවිදිනවා. ඒතර දැන් ඇවිදින්න සක්මනක් වෙන නම් මොකක්ද ඕන? පාදෙක මාරු කර තබන්න ඕන. නැත්නම් සක්මනක් වෙනවද? නෑ. සක්මනක් වෙන්නේ නෑ. එහෙමනම් මොකද වෙන්නේ? හිටගෙන ඉන්න ඉරියව්ව බවට පත් වෙනවා. හිටගෙන හිටිය කියලා වාඩි වෙලා හිටිය කියලා මේ සැතපීලා හිටිය කියලා සක්මනක් වෙන්නේ නෑ. සක්මනක් වෙන්න නම් ඒ ඉරියව් තුනෙන්ම මිදිලා පාදක ඉදිරියට තබමින් ගමන් කරනවා. අන්න එතකොට තමයි සක්මනක් බවට පත් වෙන්නේ. දැන් මේ සක්මන මුල් කරගෙන මොකද වෙන්නේ? ධර්ම උපදිනවා. පච්චුප්පන්න වේදම කියන්නේ ධර්ම උපදිනවා. අනුහාන හරි වැදගත් මේක දැන් සක්මන් කරාට මේවා දන්නේ නැත්නම් ඉතින් හරියට කෙරෙන්නේ නැහැ. ඒතර මේ සක්මන මුල් කරගෙන ධර්ම උපදිනවා. ඉතින් සක්මන ප්‍රධාන වෙන්නේ දෙපා දෙක මුල් කරගෙන නිසා දැන් මොනවද උපදින ධර්ම? පාදයක් ඔසවලා තබනවා. අපි තබන තැනින් පටන් ගමුකෝ. තබනකොට පොළවට පාදේ ස්පර්ශ වෙනවා. ගැටෙනවා. මේ ගැටෙන ස්වභාවය පොළවයි පාදයයි ගැටෙන අතර මැද අපි දැන් තේරෙන විදිහ කිමුකෝ. මේ S දෙකට පේනවද? S දෙකට පේන්නේ හැබැයි හිතට දැනෙනවා කියන්නේ පේනවා. ඔය දැනෙනවා කියන්නේ මේ පේන්නේ කියන එක. දැනෙනවා කියන එක වරද නැහැ දැනෙනවා. දැනෙනවා කියන්නේ හිතට පේනවා. මේ පේන ධර්ම කොයි වෙලාවෙද උපදින්නේ? අතීතේවද? අනාගතේවද? නෑ. එහෙනම් පාදයේ පොළවට තැබීමත් එක්කමයි මේ දැනීම් ටික ඉතින් ඒ දැනෙන ස්වභාවය දැනුණා කියන්නේ හිතට පෙනිලා. දැනුනේ නැත්නම් හිතට පෙනිලා නෑ. දැනුණා කියන්නේම හිතට
පෙළලා. අන්න ඒවට තමයි කියන්නේ පච්චුප්පන්න එහෙනම් දැන් උපදින ධර්ම පාදය මෙහෙම පොළොවට තබනකොටම පෙනුණා. එතකොට පච්චුප්පන්නය තාත්‍රාත්‍ර කියන්නේ එතනම එක දකින්න ඕන. ඔන්න විදර්ශනා දකින්න ඕන. මෙහෙම දකිනකොට අතීත අනාගත අරමුණු වලට එන්න ඉඩ නැහැ. අකුසල ධර්මයන්ට හිත යන්න විදියක් නැහැ. ඇයි නැත්තේ? ඇයි දැන් මේ දැන් උපදින ධර්ම තියෙනවා. පාදක මුල් කරගෙන උපදින ධර්ම තියෙනවා. ඉතින් මේ දිහා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මොකද වෙන්නේ? උන් උපදින. දැන් මේ සක්මනේදී මේ පාදේ විතරක් තියලා ඉන්නවද? එමුණු සක්මනක් වෙන්නේ නැහැ. එහෙනම් අනිත් පාදේ ආයිත් ඉදිරියට ගෙන. දැන් මේ පාදේ ඉදිරියට එනකොට මේ ඉදිරියට එන පාදය ඇහැට පේනවද? දැන් මෙහෙන් ඉස්සිලා මේ එන දිහා භාවනාවේදී බලන්න කියන්නේ කාටද? ඇහැටද හිතටද? අන්න හිතට පේනවා. එතකොට ඒ ධර්මත් අතීතේවද අනාගතේවද දැන් වෙන දෙයද? මේ මොහොතේ වෙන දෙය. දැන් එහෙම ගෙනල්ලා පාදයේ මෙහි තබනකොට ආයිත් පොළවට ආයිත් දැනෙනවා. ඒ දැනෙනකොට දැන් සක්මන යන්න නම් ආයිත් මේ පාදේ ඉස්සෙන්න ඕන. මේ පාදේ ඉස්සෙනකොට ආයිත් හිතට දැන් මේ භාවනා කරන්නේ කවුද? සිහිය සතිය. සතිය හේතු වෙනවා, සිත හේතු වෙනවා, කය හේතු වෙනවා. කයනේ මේ දෙපා කියන්නේ කයටයි තියෙකක් නේ. එතකොට මොකද වෙන්නේ? එහෙනම් මේ දෙක මුල් වෙලා මේ ධර්ම හට ගන්නවා. දැන් මෙතන ගොඩාක් දෙන්නේ දැනි. එතකොට මේ පාදයේ ඔසවනවා, එසවනකොට මොනවද උපදින ධර්ම ඒ ටික ඒ මොහොතේ දකින්න. හරිනේ. ඔය ආකාරයට සක්මන පුරාවට මොකද කරන්න ඕන? සක්මන මුල් කරගෙන උපදින ධර්ම සිහියෙන් දකින්න. ඔන්න පච්චුප්පන්න යේ ධම්මා తත්‍ර විපස්සති කියන්නේ. ඒතර අතීතයක් හම්බ වෙන්නේ නැහැ, අනාගතයක් හම්බ වෙන්නේ නැහැ, ඉගෙනගත්ත දෙයක් හම්බ වෙන්නේ නැහැ, මොකුත් නැහැ. මේ මොහොත විතරක් දකිමින් ඉන්නවා. එතකොට අතීතේ හම්බ වෙන්නේ නැති හින්දා, අනාගතේ හම්බ වෙන්නේ නැති හින්දා අතීත අනාගත දෙක ඇසුරු කරා වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ අතීත අනාගත දෙක හම්බ වුණේ නැති හින්දා ඇලෙන්න ගැටෙන්න දෙයක්වත් මෙතන පිටිගෙන්නේ. ඒ වගේම තමයි මේ මොහොතේ මේ දැන් උපදින ධර්ම අල්ලගන්න විදියකුත් නැහැ. උපාදාන කරගන්න විදියකුත් නැහැ. ඇයි ඇයි නැත්තේ? මේ ධර්ම ඇති වෙලා දිගට පවතින ධර්ම නෙවෙයි. සක්මන මුල් කරගෙන දෙපා ඉදිරියට තබනකොට මොකද වෙන්නේ? ඒ දැනීනුත් නිරුද්ධ වී තමයි මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. එතන මෙතන සිද්ධ වෙන්නේ නා සක්මන මුල් කරගෙන ක්‍රියාකාරීත්වය රාශියක් පරම්පරා. මේ හැබැයි පරම්පරාවක් කිව්වට අපි වචනෙන් කිව්වට හැමතිස්සෙම තියෙන පරම්පරාවක්ද එකක්ද? කියනකොට කියනවා පරම්පරාවක්. නමුත් හැමතිස්සෙම පවතින්නේ එකක්. එකකුත් තියෙනවා කියනවද? නෑ. එහෙම කියන්න පුළුවන් කමකුත් නෑ. නැත කියන්න පුළුවන් කමකුත් නෑ. එහෙනම් නිතරම විදර්ශනාවට අසුවන්නේ විදර්ශනා කෙරෙන්නේ එකම එක ධර්මයක් මුල් කරගෙන. එකම ධර්මයක් මුල් කරගෙන. සක්මන් කරනවා කියන්නේ ඕම තමයි. සිහියෙන් අසතේරන දිගන ඇවිදිනවා. සිහියෙන්
ඇවිදිනවා. ඇවිදින බව දැනගෙන මේ ඇවිදිනවා. ඇවිදින බව දැනගෙන ඇවිදිනවා කියන්නේ මොකද්ද? මම යනවා කියන එක නෙවෙයි. මම මේ යනවා කියලා යනවා නෙවෙයි. එහෙනම් සක්මන මුල් කරගෙන ඉපදෙන ධර්ම. කියන්නේ කයයි සිතයි මුල් වෙලා පහළ වෙන අරමුණු හැම එකටම කියන්නේ මොනවා කියලා ධර්ම. ඒව හඳුන්වන්නේ ඇයි ධර්ම කියන්නේ? ඇයි ධර්ම වෙන්නේ? නෑ. ඇති වෙන ඒ මොකද ඒකට ධර්ම කියලා කියන්නේ? ඒ තමයි ස්වභාවය හරි. ධර්මයේ තියෙන හරිම වැදගත්ම නම මොකද්ද? ගැඹුරුම වචනේ ධර්මයේ තියෙන නෑ. පටිච්ච සමුප්පාදේ හේතුඵල ධාවනේ. හේතුඵල ධාවනේ. හේතුඵල ධාවනේ මේ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ හේතු ගැටෙනකොට ඵල හට ගන්නවනේ. ඉතින් හේතුඵල ධර්ම. ඉතින් ඒවට ධර්ම කියන පච්චුප්පන්න ඊ ධම්ම ධර්ම වෙන මේවා. ඒවා කාටවත් අයිති දේවල් අන්න කාටවත් අයිති දේවල් නැති හින්දා ඒවා ධර්ම බවට පත් වෙනවා. දැන් තේරෙනවද මග? එහෙනම් එතන ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදේ. එහෙනම් දැන් පටිච්ච සමුප්පාදේ මිදෙන්න නම් දකින්න ඕන පටිච්ච සමුප්පාදේ දකින්න ඕන. ඔය සක්මන ගැන කිව්වේ. හැබැයි මේ සක්මන වගේ තමයි අනිත් හැම විදර්ශනා භාවනාවක්ම. පච්චුප්පන්න ධර්ම කියලා කියන්නේ පස්සේ අපි කාටවත් ලෝකේ අයිති දෙයක් නෙවෙයි. අපි කියලා කියන්නේ පනවගත්ත දෙයක් නේ. එහෙනම් කාටවත් අයිති දෙයක් නෙවෙයි. ධර්මතාවයක්. ඒ හේතු ඇති කල්හි ඵල උපදිනවා. සිතක් තියෙනවා නම් කයක් තියෙනවා නම් අපි දුක් කයට පාදේ කියලා. එහෙනම් පාදය පොළවට තබනකොට ඒ පාදය ආශ්‍රය කරගෙන පවතින කය ආශ්‍රය කරගෙනමයි හිත පවතින්නේ. සිහිය තිබුණොත් පාදේ දැනීම සිතට දැනෙනවා. ඔච්චරයි සත්‍ය ධර්මය. දැන් සිත පවතින්නේ කය ආශ්‍රය කරගෙනනේ. ඒතර කයේ කොටසක් තමයි පාදය. පාදය පොළවට තබනකොට සිහිය තිබුණොත් පොළවයි පාදයයි එකට ගැටෙනකොට හිතට මෙය දැනෙනවා. ඉතින් ඒක කාගේවත් අයිති එකක්ද? කාටවත් නංගන් දාලා දීලා මට දැනෙනවයි කියලා කියන්න අයිති සුදුසු දෙයක්ද? එහෙම සුදුසු දෙයක් නෙවෙයි. නමුත් අපි ඒකට සුදුසුකමක් ඇති කර ගන්නවා. මොකද්ද? මට දැනෙනවා කියලා. සමත භාවනාවක් නෙවෙයි. නෑ විදර්ශනාවට හරවන්නත් ඇයි සක්මන මේ සමතේට හරවන්නත් ඇයි. ඒතර ගොඩක් වෙලාවට මේ සක්මන් භාවනාව විදර්ශනාවට තමයි අයිති වෙන්නේ. මොකද සක්මන එක අරමුණක් ඔස්සේ පවත්න්න බෑ. සමත භාවනාවක් කියලා. සක්මන් භාවනාව ගැන අපි එක සූදානම්ක් කියලානේ උපාසනා. ඔව්. ඒ භාවනා කරන් දැන් හදා ගන්නවා. පුද්ගලයාට වෙනස් වෙනවා. ඔව්. වෙනස්. එතකොට ඒ සකස් කරගත්ත බිමේ හැටියට ඒක වෙනස් වෙනවා. වැඩි පොළොවද තව ඔව්. ඊළඟ පුද්ගලයාගේ පිටිපතුල් වල තියෙන රළු බව මෘදු බව. ඔව්. ඒ අනුවත් ඕක වෙනස් වෙනවා. වෙනස් වෙනෝනේ. ඔව්. එතකොට ඒ ආන්දරණම් කියන්නේ අපි මේ පාදිය කියනකොට දැන් අපි ආනාපාන භාවනාවේදී වාසිකාව අපි මේ සිත යොමු කරන්නේ ඉලුගිරිමනේ කරන්නේ. ඔව්. දැන් මේකෙදි
කියන්නේ අපි පිටිපතුල පොළවේ තබනකොටම පිටිපතුල පොළවේ තබනකොට පතුලට මුලින්ම දැනෙන තැනක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ සමහරුන්ගේ පිටිපතුල සම්පූර්ණයෙන්ම වදින්න පුළුවන්. සමහරුන්ගේ පිටිපතුලේ කොටසක් වදින්න පුළුවන්. අන්නේ දැනෙන තැන සිහිය පිටවර ගැනීම නිසා සක්මන් භාවනාව ආනාපාන මේ සමාධි භාවනාවක් හැටියට සැලකෙනවා. දැන් ඔයාලට එකක් මේ වැරදි කියනෝනේ මම. නෑ. මං අහනවා ඔක කරන්න පුළුවන්ද ප්‍රායෝගිකව? ප්‍රායෝගිකව ඔය දේ කරන්න පුළුවන්ද? දැන් මෙතන තිව්ව කියමුකෝ. පාදේ විලුඹ වැදුනා. හරි ඒක එක අරමුණක්. ඊළඟදී සමතයක් වෙන්න ඔය අරමුණෙන් පිට හිත ගෙනියන්න බෑ. මේ අරමුණේ හිත ගිය ගමන් බිඳුණා. සිත බිඳෙනවා. ඔය ඊළඟ පාදයේ තියෙනවා. ඊළඟ පාදයේ තියෙන කොහෙවද ඉදන්නේ නැහැ. එතකොට තව එකක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සතර සතිපට්ඨානෙට අනිත් පැත්තෙන් ලොකු මේ එකක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒකායන නිවන් මාර්ග වෙන සතර සතිපට්ඨානේ සතර ඉරියව්වේ සිහිය පිහිටවන තැන්ට ඔය ප්‍රධාන මේ එකක් බවට පත් වෙනවා. ඔන්න බලමුකෝ. මේ ගැටලුව තමයි මම මේ ආන්න ගියේ ඇදී අවසාන. මොකද දැන් ඔය ඉරියව් සතරකින් එකක් මේ අක්මල කියන එක. ඔව් දැන් හොයන්නකො මම පොඩ්ඩක් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගෙ වැඩෙන්න බෑනේ. භාවනාවේ ආර්ය අෂ්ටාංග මාර්ගය මෙන්න ආයෙත් තියෙනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මෙසේ යෝගාවචර භික්ෂුව ඉරියව් පැවැත්වීමේදී ඇතිවන්නා වූ රූප ධර්මයන්ගේ පහළවීම දක්මින් වාසය කරන්නේය. ඒ රූප ධර්මයන්ගේ නැතිවීම දක්මින් වාසය කරන්නේය. ඒ රූප ධර්මයන්ගේ පහළවීම හා නැතිවීම දක්මින් වාසය කරන්නේය. අත්ති කායෝතිවා පනස්ස සතිපත්ත්‍යපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායනුපස්සී විහෙරති. ඒ යෝගාවචර පිස්සුවට ඉරියව් පවත්වන්නා වූ කය ඇත්තේ ඒ සදාතනික නොවන්නේයයි සිහිය පිහිටියේ වන්නේය. එම සියවනහයි මතුමත්තේ සිහිනුවන වැඩිම පිණිස පවත්වන්නේය. ඒ යෝගාවචර පිස්සුවක් තණ්හා මාන ආදීන් තොරව වාසය කරන්නේය. මේ ජීවිතේ නැමැති ලෝකයේ කිසිවක් උපාදාන වශයෙන් නොගන්නේය. මහණෙනි යෝගාවචර භික්ෂුව මෙසේ සිහිනුවණින් කය අනුව බලමින් වාසය කරන්නේ. අන්න එතකොට මෙතන දැන් තියෙන මේ වැදගත්ම දේ තමයි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා කියන්නේ ඇතිවීම පේනවා නැතිවීම පේනවා ඇතිවීමයි නැති හැබැයි සමතේදී මේක වෙන්න බෑ. සමතේදී මේ සමුදය පේන්නත් බෑ. සමුදය පේනවා. තියෙන දේනේ බලන්නේ. මෙතන මේ කියන්නේ මොකද්ද? අනිත්‍ය. ඒතර අනිත්‍ය වැටහෙන්නේම විදර්ශනාවේදී පමණයි. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සතර ඉරියව්වම විදර්ශනාවට සතර සතිපට්ඨානෙම විදර්ශනාවට තියෙන්නේ. ඒ මේ තියෙන පූර්ව ප්‍රතිපදාව. මේ නිවන නෙවෙයි. සතර සතිපට්ඨානය කියන්නේ නිවන නෙවෙයි. නිවන නෙවෙයි ප්‍රතිපදාවනේ. මේ නිවන් මගට අදාළ ගුණධර්ම ටික වැඩෙන මාර්ගය. දැන් අපි තුමු කොළඹ කියලා.
මාතරේ ඉඳලා මෙහි ඉඳලා කොළඹට යන මාර්ගය කොළඹ නෙවෙයිනේ. ඒක මාර්ගය. ඒක කොයි බව කොළඹ නෙවෙයි මාර්ගය කිසිම තැනක. ඒ තමයි නිවනට ගෙනියන පාර. අන්නේ පාරේ යනකොට තමයි නිවනට අදාළ වන්නා වූ සේරම අංගයන් ගැන අවබෝධය ඇති වෙන්නේ. මෙතන තියෙන්නේ මතුමත් හේනුවන පිණිස. එම සිහිය ඇතිවන සිහිය හේතු වෙනවා මතු මේ ජීවිතය කියන්නේ මොකක්ද අපිට සරලව තේරෙනවද කියලා ජීවිතය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න නුවණ ඇති වෙනවා අර පිහිටවා ගන්නා වූ සතිය සිහිය. ඇයි කොහොමද කියලා අපට දැන් තේරෙන විදිහට කිව්වොත් දැන් මේ දෙපතුල් පාදක විතර පාදක මුල් කරගෙන පාදක විතරනේ ඉස්සෙන බව නැමෙන බව පොළොවට තබනකොට ඒ දැන් ස්පර්ශයන් ඒවා පච්චුප්පන්න මේ මොහොතේ උපදින ධර්ම මේව දකිමින් යනකොට නුවණත්තා ඔන්න දැන් ටික ටික සතිය වැඩෙනවා සමාධියක් ඇති වෙනවා ඒ සමාධියක් නැති වුණොත් මේ අරමුණෙන් අරමුණ පේන්නේ නැහනේ අරමුණේ සිත එකඟ වෙනවා අරමුණෙන් අර දැන් මෙහෙම එනකොට ඔන්න නුවණත්තාට ඩිංග ඩිංග වැටෙන්න පටන් ගන්නවා මේ ජීවිතේනේ මේ මොහොතේ මේ ගලාගෙන යන්නේ දැන් මේ වයසට යනවා කියලා කියන්නේ වෙන්නේ මේ ශරණයක් පාසා දැනෙන්නා වූ මේ පාදයේ මුල් කරගෙන දැනෙන්නා වූ අරමුණු ටික නෙමෙයි. ඒතර මේ අරමුණු මේ නිකන් හටගත්තේ නෙමෙයි. කොහොමද හටගත්තේ? හේතු හින්දා පොළොවයි පාදයේ ඔන්න ගැටෙනකොට ස්පර්ශ වෙනකොට ඔන්න ස්පර්ශ වෙන දැන් මොකද උනේ? දැනීම හටගත්තා. ඒක දැනීම හටගත්ත නිකන්ද හිත මුල් වෙලා. දැන් තේරෙනවද? එහෙනම් මේ කයයි සිතයි දෙක තමයි ඔන්න නාම රූප. ඔන්න නාම රූප දෙක හඳුනා ගන්නවා. සරලව. දැන් තේරෙනවද? ඉතින් මේ කයයි සිතයි තමයි දැන් මේ කරන්නේ. එතකොට මෙතන මේ මුළු ඉතින් මගේ ජීවිතේ මම කියලා කිව්වට වෙන්නේ මේ ක්‍රියාවනේ. මම මේ කියන්නේ ලෞකික වශයෙන් දැන් Tamanට නුවණ එන්න පහළ වෙන පටන් ගන්න මොකක් හින්දාද මේ පටිච්ච සමුපාදය දකිමින් ඉන්නකොට තේරෙනවා මේ ජීවිතය කියන්නේ මෙන්න මේකනේ. වෙන ජීවත් වෙනවා කියලා වෙන වැඩක් වෙන්නේ නැහැනේ. ඉතින් එතකොටම තේරුණා. ඉතින් ජීවත් වෙන්නත් බෑ මේ ක්‍රියාව මෙහෙම වෙන්නේ. පුළුවන් ද ජීවත් වෙන්න? පුළුවන් ද කොහොමද ඔය ක්‍රියාකාරීත්වය ඔය විදියට මේ සමුදය නිරෝධය වෙන්නේ නැත්නම් සමුදය වෙන්නේ නිරෝධය වෙන්නේ නැත්නම් ජීවත් වෙන්න පුළුවන්ද? ඔන්න සමුදය කියන්නේ හටගත්තා. හටගත්ත ගමන්ම තියෙනවනම් ජීවත් වෙන්න එන හටගත්ත එක නිරුද්ධ වෙන්න ඕනද නැද්ද? දැන් නිරුද්ධුණා කියලා ජීවත් වෙන්නත් ඒක. දැන් හටගත්ත ඉපදුණු ගමන් තියෙනවා. මුකුත් කියාවක් කරන්නේ නැද්ද? පුළුවන්ද පාස්කම්මල? බෑ. නිරුද්ධ වුණා. නිරුද්ධ වුණු විදිහටම තියෙනවනම් කියන ආයිත් දැන් නිරුද්ධ වුණා. ආයිත් පැවැත්මක් තියෙනවද එතකොට? පැවැත්මක් නෑ පැවැත්මක් වෙන්න නම් ආයිත් උපදින්න ඕන. ආයිත් ඉපදුණු ගමන් තියෙනවනම් ආයිත් පැවැත්මක් නෑ. එහෙනම් මේ පැවැත්මටම හේතු වෙන්නේ මොකද්ද? සමුදයයි නිරෝධයයි. එතන ඔය සමුදය නිරෝධයයි දෙක ඇති වෙනව කොහොමත් ඉපදුණු නිසා. වැරද්ද මොකද්ද? ඔය සමුදය නිරෝධය දෙක නොදකින හින්දා උපාදාන කරනවා ඔක. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය අනම්මනම් ඒව නෙවෙයි ඔන්නේ ක්‍රියාකාරීත්වය දකින්න. දැකලා ක්‍රියාකාරීත්වයට විතරක් ඉඳ හරින්න උපාදානය ඇති නොකර. මොකද උපාදානය ඇති කරගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වැඩක් නැහැනේ. උපාදාන කරන්නේ අපි ගිය සතිය සාකච්ඡා කළා වගේ ඇතිලා නැති දෙයක් තමයි උපාදාන කරගන්නේ. ඉතින් අපි දැන් මේව සාකච්ඡා කරලා අපි වෙන පැත්තකට යනවා ගැඹුරු පැත්තකට. ඉඳන් ඔන්න දැන් ඒ හින්දා සක්මනක් මුල් කරගෙන දැන් මේ මතක හැටියට සම 40 කර්මස්ථාන එකකවත් සක්මන නැහැ. ඉතින් එතකොට කොහොමද සර් සම්මතයට එන්නේ? කායනුපස්සනාවේ චතුසම්පජන්‍ය කොටස තමයි තියෙන්නේ. මේ ඉරියව් හතරේ එකක තියෙන්නේ. ඒ ඉන්නේ ඉරියව් හතරේ එකක නෙමෙයි. මේ සිහියෙන් ඇවිදිනවා කියන්නේ සක්මන. සක්මන ඒක තමයි.
ඒතර කවුරුත් ඇවිදිනවා. සක්මනක් වෙන්නේ මොකක් හොඳ? සක්මනක් කරන්නේ සිහියෙන්. අන්නතන සර් හරි වැදගත් දෙයක් කොමට ඒක අමතක වෙලා ගියා. මොකද අර අපි තැනක් හදාගෙන ඒ කියන්නේ සක්මන් මළුවක් හදා ගන්නවා. අපි තුන් ලණුවක් ඒකේ හදලා වැලි දානවා. මේ වගේ ලණු පැදුරක් හරි දානවා. මං සක්මන් කරනවා කියලා සක්මන්ට බහිනවා. හරිනේ. ඊට පස්සේ තාම භාවනා කරනවද? නෑ තාම නෑ. දැන් මම මේ භාවනාවට දැන් මේ පිවිසෙනවා. පිවිසිලා මේ භාවනා කරන්න ඔන්න දැන් අඩිය තියෙනවා. අඩිය තියෙනකොටම මොකටද එන්නේ? අතීත අනාගත දෙක අතහරින්න නේද නැද්ද? අන්න දැන් විදර්ශනාව යනවා. හරි එච්චර ඕනේ නැහැ. අපි සාක්ම නයි කරපො. රුක්ෂ මූලයකට යනවා ආසනයකට. බලමුකෝ ආසනයකට හයනවා. ආසනේ හදා ගන්නවද නැද්ද? බුදුරජාණන් වහන්සේ කුසතන ටික දාලා ආසනයක් හැදුවද නැද්ද? බෝධිසත්ව බුදුරජාණන් වහන්සේ නෙවෙයිනේ. ඉතින් හැදුවා. හරිනේ. එතකොට ගසක් මුල වේවා අපි මේ වගේ තැනක හරි වේවා, gedara වේවා කොයි බාරි තැනක බිම භාවනාවට තැනක් හදන්න ඕනද නැද්ද? කවුද මේ හදන්නේ? මමනේ දැන් හදාගන්නේ මොකටද? භාවනා කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ සාමින් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගෙන් සාමින් වහන්සේ කමඨාන් ගත්තා. අරගෙන මහා වනාන්තර හොයාගෙන ගව් ගානක් වඩිනවා. කවුද වඩින්නේ? මම. කමඨහණින් වැඩියොත් ඉතින් වේතන භාවනාව සිද්ධ වෙනවා. එහෙම නැtei කිමුක අපි දැන් මේ තේරුම් ගන්න ඕනින්ද? ඊට පස්සේ වැඩම කරලා තැනක් අපි තුන් ගසක් මුල කියලා සදා ගන්න. දැන් මේ ගහමුල සුද්ධ කරන්නේ. කමඨහන නෑ එතකන්. අපි තුන් කමඨහන ඇත්තරලම කියලා. කමඨහණින් කරොත් එතන මම තේරුම් ගන්න ඕනින්ද එහෙම කියන්නේ. එතකොට දැන් මේ සුද්ධ කරලා ඔක්කොම කරලා හදලා දැන් හරි. දැන් සාමින් වහන්සේ වාඩි වෙනවා. වාඩි වෙන්නේ කවුද? මම සාමින. වාඩි වෙලා ඔන්න දැන් පූර්ව කෘත්‍ය කටයුතු කරනවා. කවුද ඒත් මම. දැන් ඒක බුදුරජාණන් වහන්සේ සිහි කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඉන්නවද නැද්ද? ඉන්නවා. හරිනේ. ඒ බුදුරජාණන් වහන්සේ සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියන මේ තියෙනවනේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරු කමඨහන ගන්නවා. කමඨහන මොකද්ද? පච්චුප්පන්න ඒ ධම්මා රත්‍රත්‍ර. දැන් මොකද වෙන්නේ? එතකම් මම ඉන්න කොහොමද? කොයි කාටවත් ඉන්නව නැද්ද? කිසි කෙනෙකුට නෙවෙයි කියන්න බෑ. යම් කෙනෙක් මේ වර්තමාන මොහොතේ පච්චුප්පන්න ධර්මයක සිහිය නොපිහිටවයිද? ඒ හැම මොහොතකම ලෝභ දේශ මොහ කියන අකුසල් මුල් ක්‍රියාත්මක වෙනවා. මම කියන්නේ ලෝභ දේශ මොහ. එහෙනම් මේ හැම ඒ කියන්නේ පච්චුප්පන්න මේ මොහොතේ උපදින ධර්මයේ මේ මොහොතේ නොදකින්නේ යම් මොහොතකද? හිතා ගන්නකො. යම් මොහොතකද ඒ හැම මොහොතකම අර රුකුමුලේ ඵලය වෙනකෙ තිද්දිත් ඔය වැඩේ වෙනවා. ඒ කියන්නේ මේ මාර්ගඵල ලබනකම්ම මම උපදිනවා. විදර්ශනා ඒ කමඨාන උදාද්දී කමඨානෙන් මගහැරෙනවා නම් ඒක තමයි කිව්වේ. මොකද ඒක නේ මේ කියන්නේ පච්චුප්පන්න ඒ ධම්ම මේ පච්චුපන්න මේ මොහොතේ උපදින ධර්මයේ සිහියෙන් නොදකින්නේ යම් මොහොතක. ඒක කියන්න බෑ. යම් මොහොතකද ඒ නොදකින හැම මොහොතක්ම අකුසල. මම සකස් වෙලා අකුසල කියන්නේ ලෝභයයි, දේශයයි, මොහයයි. ඉතින් කොච්චර ගැඹුරුද? එතකොට ඒ වගේ මෙහෙම බැලුවම තේරුම් ගන්න පුළුවන්. අපි කොහොමද නිවන් මඟ කොච්චර දුරද? අපි යන මඟ කොච්චර දුරද කියලා. ඔන්න අනුසෝතගාමි, පටිසෝතගාමි කියන්නේ ඔක තමයි. එතකොට එහෙම බැලුවම තේරෙන්නේ නැති පාසා පච්චුප්පන්න ඒ ධර්මයක් තුළ ඉන්නේ කොයිතරම්? හැබැයි හැම මොහොතෙම උපදින්නේ පච්චුප්පන්න ධර්ම තමයි. දකින්නේ නැහැ. එතකොට අතකතිය අපි එක වෙදසටහනකදී සාකච්ඡා කළා සර් අර මේ උපදින ධර්ම පච්චුප්පන්න උපදින ධර්ම ටික උපදින කවද වෙනකන්ද? මිය යනකන්. ඇයි ඔය ටික උපදින්නේ දැන් මිය යනකන්? නෑ. ඒ පැත්තට තියලා වෙන කාරණාවක්. උපදින්නේ මොකකටවත් නෙවෙයි. පෙර සංසාරයෙන් ඔන්න ඔය ටික ලබලා දුන්න ආයතන ටික ඒ හින්දා ඔය පච්චුප්පන්න ධර්ම උපදිනවා. පුළුවන් නම් ඔය ටික දැකලා ඊතර වෙන්න. ඕක දැන් ඊතර වෙන්න. හැබැයි ඔය ක්‍රියාව නතර වෙනවා මරණ මොහොතේ. ඉම්මහා දැකලා. හැබැයි තව කොච්චරද දන්නවද දකින්න?
ඔන්න ඔය දකින මොහොත විතරයි අප්‍රමාදී රූපානේ දාලා දෙන්නේ අපි බලලා අපේ වැඩේ කරගන්න තියෙන්නේ. ආන්නේ වගේ. ඔව් ඒ කියන්නේ ආයතන හයට පෙර කර්ම විපාකයකින් ලැබුණා. ආයතන හය ලැබුණා. එසකරනාසය දිව ශරීරයේ මනස දැන් ලැබිලා. විතරම වැඩ. ඒ පෙර කර්ම විපාකයෙන් ලැබුණ හින්දා ඒක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන කියන්නේ පච්චුප්පන්නයේ ධර්ම උපදිනවා. මනස හිනුවර නැති වුණොත් එදාකින් බැරි වෙනවා. හැමතිස්සෙම ලෝභයයි. එතකොට අර ඊට අන්න පෙර කර්ම විපාක වලින් ලැබුණු අසකරණාසය දිව ශරීරයේ මනස මුල් වෙලා පෙනීන් ඇසීන් දෙනින් සිහිවීම සිද්ධ වෙනවා. මතක ඇති අපි සාකච්ඡා කරා. ඊට අමතරව දැන් මොකද කරන්නේ? අර පෙනීන් ඇසීන් දෙනින් ටික නතර කරලා අපි උපාදාන උපදවනවා. එතකොට උපාදාන උපදවලා ආයුෂ ටික ගෙවලා දානවා. ආයුෂ ටික ගෙවලා. එහෙනම් උපාදාන උපදවන තරමටම පච්චුප්පන්න ඒ ධර්ම දකින්න තියෙන අවස්ථාව නැතිලා යනවා. දැන් එහෙනම් කියන දවසේ වැඩි ප්‍රමාණයක් කරන්නේ මොකද්ද? ඔන්න හරි වටිනවද? වැඩි ප්‍රමාණයක් කරන්නේ උපාදාන උපදවනවා. උපාදාන උපදවන්න පච්චුප්පන්න ධර්ම දකින්න බැහැ කියලා කියන්නේ කර්ම සකස් වෙලා ආයුෂ ගෙවිලා යනවා. ඒක තමයි ඇත්ත. සමත භාවනාවක් කියලා උපන්තුමේ සක්මනේදී කර්මක හිත පැවැත්වුවොත් ඒකත් ඉතින් අර ධර්මයේ දැක ගන්න බැරි වෙනවා. කනගත්ත කියන්නේ ඒක වැඩ කරන්නේ. සක්මනේදී බොහොම අමාරුයි ඒ කර්මනක පවත් ගන්න. සක්මන කියන්නේ විවිධ ආකාරයේ අරමුණු වෙනවා. ඒකනේ සක්මන් කරද්දී ආනාපානසතිය වඩන්න බැහැ. ඔව්. මේ දැන් බුදු ගුණයක් එහෙම මෙනෙහි කරලා සක්මන් කරනවා සමහර ඒ මෙනෙහි කරන්නේ සක්මන්ට අවධානය තියෙනවා. බුදු ගුණේ දැන් ඉතින් ආනාපානසතියට අවධානය තියාගෙන ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරන්නේ. ඒක සමතවසයන් නම්තර එතන උපදින ධර්මය දකින්න එක විදර්ශනාට වැටෙනවා. අර කාරණා ඉතින් උත්සාහ කරන එක සමතේට වැටෙනවා. ඒතකොට භාවනා ඉරියව්වනේ එතන ඒ කියන්නේ දැන් සමතය විදර්ශනාවේ තෝරගන්න යන කියන්නේ ගැටලුවක් වෙනවා. සාකච්ඡා ආරම්භ වෙනකොට මෙතනින්නේ. ඔව්. සක්මුලේදී සමතේද වැඩෙන්නේ විදර්ශනාද වැඩෙන්නේ කියන ගැටලුවනේ මට මතුවේනේ. ඔව් දැන් ඒ කියන්නේ අපි දැන් අර මේ පදාතේ ප්‍රශ්නෙට අපි කතා කරේ සක්මන කොහොමද වඩන්නේ කියලා. ඉතින් අපි විදර්ශනාව වැඩෙන හැටි තමයි කිව්වේ. ඔව් ඒක තමයි. නේ එතකොට තේරෙන්නේ නැද්ද උපාසනා තේරුණා ඉතින්? කරන්නේ නැහැ නේද? ඈ? මේක තිසානේ කරන්නේ දැන් අප්පා කරන්නේ. නෑ මෙහෙමයි. ඔක තියෙන්නේ අර මේ සාමිකේටම මේ සමතේ විදර්ශනා වැඩෙන්නේ කොහොමද? සතිය පවත්න්නේ කොහොමද කියලා මේ ඉතින් කායකව කරලා පුරුදු වෙන්න ඕනේ. මේක තියෙන්නේ. මේ එහෙමයි. දැන් මේ මට හිතෙන්නේ එහෙමයි. ඔය මොනවායි ඉරියව්ව කොහොම වුණත් මේ ජීවිතයේ ඒ පාත්‍ය යුතු ක්‍රමවේදය දැනගන්න ඕන මේ කියන්නේ කන්නේ. ඔව්. මේ ඉස්තාවල කන්නේ. ඇත්තට. මොකද? දැන් මේ අපි දුමු දැන් මේ අපේ හැමතිස්සෙම සමත භාවනාව කියන්නේ ආනාපානසති භාවනාව. නැසියාපේනේ. දැන් ඕක ඉස්යම් පුද්ගලයෙක් පුදුමු කිරීමේදී ඒ පුද්ගලයාට අනන්‍ය පහසු ක්‍රමයක් හැදෙනවා සමත වශයෙන්. ඔව්. අන්නේ විදිහට ඒක කරගෙන යන්න ඕනේ කියන්නේ. නෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් එතෙට නියම ක්‍රමවේද එකතු වෙනවා නෑ මම කියව නෙවෙයි. දැන් සිහිය පවත්නවා කියවම ජීවිතයේ තුල ඒක ඉරියව්ව අදාළ වෙන්නේ නෑ. ඒතර ප්‍රධාන කාරණාව දැනගන්න තමන් ජීවන ජීවිතයේ සිහිය පවත්වන්න දක්ෂයෙක් නෑ මෙහෙම. හැකියාවක් වෙනවා. ඒ ලෝකම ඕනෑ පුද්ගලෙක් දැනියෝ නොදැනී ඉරියව්වක ඉන්නවා. ඉරියව්වෙන් කරව ඉන්න බැහැනේ. ඔව්. ඒ ඉරියව්ව කොහොමද? එතන සිහිය පවත්වනවා. ඒක තමයි එතන සිහිය පවත්වනවා. මෙහෙමයි. ඔය ඔක්කොම අයින් කළ මෙහෙම එකක් කිව්වා. පච්චුප්පන්නයේ ධම්මසත්‍ර උපදින ධර්මයේ දකිමින් ජීවත් වෙනවා. වාසය කරනවා. එතකොට අර සර් වගේ උපදින්නේ ධර්ම මොන හරි ඉරියව්වක ඉද්දි. ඔක වරපාන පාසාතරා මුලින් කියලා දුන්නා. ගැටලුව තියෙන අර අලුතෙන් කෙනෙක් ආවට පස්සේ යාට ගැටලුවක් වෙනවා තමයි කොහොමද? මුලින් කියලා දුන්නා මේ ඔය
ඉරියව් හතරේදී සිහිය පවත්තන හැටි ඔය පායක වාර ගාන දවස් ගාන. ඔව්. ඒක හොඳට තමන්ට දැනුමක් හැටියට ඒක දුරගත්තා නම් ඒක ගැඩුවක් වෙන්නේ නෑ. ඔව්. අර ඒකට මම පොඩි ගැටලුවක් මතුවෙනවා දැන් මේ අනිත්‍ය කරනවා වගේ කරනවා භාවනා කරනවා මේ කොහොමද ඉඳනවද හිත වැඩනවද දැන් ආනාපාන සතිය වඩන්නේ කියලා ඉතින් කරනවා තමයි. නමුත් මේකෙන් සමතය වෙලට විදර්ශනා වෙලට කොහොමද සිත දියුණු වෙන්නේ කියනවාද ඒව ඉතින් අපේ කෞතියක් කියන්නත් බෑනේ ඒක. දැන් උදාහරණයක් විදිහට අපි මොහොත භාවනාවක් කරනවා සති භාවනාව කියන්නේ ආනාපාන සති භාවනාව වඩාගෙන බොහෝම මත කරනකොට අවතාලයේ වෙනකොට කය නොදැනී යනවායි කියනවා. කය නොදැනී ධාතු පිළිබඳව ඇති වෙනවායි කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායු පිළිබඳව නෑ ඒ විදර්ශනාවට හරවන්න ඕන. ඒ නැතුව බෑ. අර පැත්තෙන් ධානය පැත්තට යනවා. ඔව්. එතකොට ඉබේම අපි මුදුනටම ආනාපාන ප්‍රතිභාවයෙන් අපි නැගී ඉඳලා නේද? නෑ. ඔන්න ඔතනයි සර් හරිය වැදගත් දේ. ආනාපාන සතිය වඩ아가න කියමුකෝ. ආනාපාන සතිය වඩ아가න යනකොට ආස්වාස පාස්වාස දෙකේ සිහිය පිහිටෙනවා. වදින තැන. වදින තැන සිහිය පිහිටනකොට මුල්ම දේ තමයි වෙන්නේ වරින් වර කය නොදෙනී යනවා. ඒක හරි. ඔව් දැනී නොදෙනී යනවා. සමහර වෙලාවට නොදෙනීමත් ටිකක් වෙලා තියෙන්නේ ආයිත් එන්නේ තෙටෙට. කය නොදෙනී යනව නෙවෙයි. මෙතන කය දැනෙන්නේ නැහැ. කය දැනෙන්නේ ආස්වාස පාස්වාස දෙක දැනෙනවා. ආස්වාස පාස්වාස දෙක දැනෙනවා කියන්නේ කාය සංස්කාරය. කය තමයි. ඒක බුදුරජාණන් දැන් ආස්වාද ප්‍රාසාද තියෙනවා. ඔව්. ඒක තමයි මරනවා. ඔව්. ආස්වාද ප්‍රාසාද තියෙනවා. නමුත් ආස්වාද ප්‍රාසාද කරන්නේද නැද්ද යන්න පිළිබඳව යෝගාවචරයට දැනෙන්නේ. ඒක හරි. හැබැයි ඒක ටික කලයි පවතින්නේ. ඒක විනාඩියක් දෙකක් පවතිනවා. ආපහු ඔහු භාවනාව නතර කරන්නේ නැහැ. භාවනාව නතර කරොත් වැඩේ එතනින් ඉවරයිනේ. ආපහු ඒ ෂණයකින් වැටෙනවා. ආස්වාද ප්‍රාසාද දෙක. ඒක වරින් වර වෙනස් වීම සිද්ධ වෙනවා නේද කතාවත් භාවනාවෙන් කර වෙනව නෙමෙයි. දැන් එහෙම නැතුව ධාතු ගැන වැටෙන්න එහෙම වෙන්නේ නැහැ. එහෙමනම් పూర్ව අදිෂ්ඨාන කරලා විදර්ශනාවට මම මේ දැන් මම දන්නවා සමතේ මං ගිහිපු දුර. දැන් අපි සමතේ ගිහිපු දුරේ කියමුකෝ ඔන්න කය නොදිනී යනවා. එහෙම නැත්නම් පළවෙනි ධානයේට වැටෙනවා. පළවෙනි ධානයේට වැටෙනවා කියලා කියන්නේ මොකද්ද? ආස්වාස පාස්වාස දෙක දැනෙනවා. එතකොට ඒ අරමුණෙන් පිට වෙන කිසිදු අරමුණක් එන්නේ නැහැ. ආස්වාද දෙක දැන. එතකොට මේ අරමුණේ හිත එකඟ වෙනවා. දැන් හිත විසින් ආස්වාස පාස්වාස දෙක අල්ලගෙන. එතකොට හිත ඒකෙම කරකැවෙනවා. ඒකෙම කරකැවෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ එතකොට මේ අර ඕමනාවෙන් භාවනා කරන ගතිය නැත්නම් බෑ. එතකොට අර නීවර ධර්ම ක්‍රියාත්මකයි. දැන් මෙච්චර දුර පරිඥාණයට එද්දී අපි ආවේ මම මේ භාවනා කරනවා කියලානේ. ඔව් සමහර අවස්ථාවේදී මම අයින් වෙනවා වරින් වර. ඔව්. ඔව්. දැන් ඔතෙන් දෙනකොට ඔන්නේ දීපාවනේ. හැබැයි මෙතන එකක් තියෙනවා. මම අයින් වෙලා කියලා කියන්න බෑ. මර ඌමනාවෙන් භාවනා කරන ගතියයි අයින් වෙන්නේ. නැත්නම් ආස්වාස පාස්වාද දැනෙන්නෙත් මට. ඔන්නතන අන්න එතන හරිය තියෙනවා සිවුතන. මම අයින් වෙන්න බැරි මොකද නෑ. ඒතර මම අයින් වෙච්ච බවක් දන්නවනේ. නෑ එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි වෙන්නේ. දැන් ඔතන දැන් ඌමනාවෙන්නේ ආස්වාස පාස්වාද දෙක බලාගෙන ඉන්නේ. එතන කෙලින්ම මම බලන් ඉන්නවා කියන හැඟීමෙන් බලන් ඉන්නවා. දැන් මෙහෙම භාවනා කරගෙන යනකොට ආස්වාස් පාස්වාස දෙක දැනෙනවා. දැන් මෙතන පවතින්නේ නිත්‍ය සංඥාවක්. ඇත්ත. එතන මමත්වයේ ගෑවිලා අර ඌමනා ගතිය විතරයි නැත්තේ. මෙහෙම ආනාපානතිය භාවනා කරන්න ඌමනාවක් නැහැ. ඒ වුණාට දැන් මමත්වයේ රිංගල තියෙන කොයිබට? ධානාංග ටිකේ. දැන් ධානාංග ටික බලාගෙන ඉන්නවා කියන්නේ ධානාංග ඇත්ත කියලා තියනවා කියන දැන් ආස්වාස් පාස්වාද දෙක දෙයා ඔන්න සිත පිහිටලා තියෙනවා. දැන් මේ තියනවා කියන මේ මෙහෙම එකක් ඇත්ත කියන දෘෂ්ටිය තියෙනවද නැද්ද? තියෙනවා. එතන ඒකම දැන් කරකැවෙනවා. ඊට පස්සේ ප්‍රීතිය දැනෙනවා සතුට. ඇයි මේ සතුට දැනෙන්නේ? ඒ ඇත්තටම මේ සිත් සායල්ව දැනෙන්නේ මොකක් හින්දාද? නෑනේ. බලන්නකෝ.
කාටද කියන්නේ නැහැ කියන්න කොච්චර කියලා දීලා තියෙනවද? අන්න ඒක තමයි නීවරණ නැහැ. මේ අපිට කිව්වා දොරවල් දරුවෝ රට තොටේ තියෙන මොකක්වත් ප්‍රශ්න නැහැ දැන්. නිදහස. මේ ආශාස පාස්සා දෙකේ හිත කරකැවෙනවා. මේ ආශාස පාස්සා දෙකේදී ඇලින්න ගැටෙන්න අපිට දුක දෙන්නේ ඒ අතරින් අර කිව්වා වගේ කය මෙහෙම සැහැල්ලුයි. ඇත්තටම අර ඒකාග්‍රතාවය කියන චතුර්ථ ධානයේදීත් ඔය මේ විතරක් බැඳුණු ස්වභාවයක් තමයි තියෙන්නේ. නැත්නම් ඒ ධානය ටිකට ධානයස්තර ඇවිල්ලා තියෙන්නේ. ආ නීවරණ වලින් නීවරණයේ ධානංගත් තුනක්ම එතන දර්ශනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ චතුර්ථ ධානයේ යනකොට ධානංග පහෙන් හතරක් මෙතන ඒ දැනෙන්නේ නැහැ නේ. ඒකාග්‍රතාවය විතරක් හිතේ පිටලා නේ ඒකේ පියවරෙන් පියවර මේව කරනවනේ. ඔව්. ඒතකොට ඒ කියන්නේ ඒත් මට හිතෙන හැටියට මට දෙන හැටියට ඒත් ඉතින් ඒකෙත් ඇලිලානේ බලන්නත් ඒකත් ඇත්ත කියන සංඥාවෙන් බලන් ඉන්නේ. අනිත් දේවල් ඔක්කොම අත්හැරිලා නීවරණ ධර්මත් අත්හැරිලා ධානංගත් අත්හැරිලා. ඒක නමුත් අර දැට කෙබල වැඩින්නේ අර එකම දෙවු ධානංගයක ඇලිලා. එතකොට දැන් මෙතන තියෙන්නේ අර දැන් මේ මොකද්ද විතක්ක ਵਿਚාර ලෞකික ධර්මතාව අතෑරලා දැන් ඔහොම නෙවෙයි මේ අට සමාපත්තිම තියෙනවනේ අතෑරියනේ අන්න එතකොට පාසල අර විදිහට වෙන්නේ මොකද්ද දැන් මොන පළවෙනි ධානයේ ඉන්න තාක්කල් විදර්ශනා කරන්න බෑ ඒකෙන් නැගී හිටලා මොන තත්ත්වෙටදපත් වෙන්න ඕන සාමාන්‍ය කෙනෙක් වෙන්න ඕන හැබැයි සාමාන්‍ය කෙනෙක් වුණාට පස්සේ මෙතන තියෙන වෙනස මොකද්ද? දැන් උපාසකම්ම පළවෙනි ධ්‍යානෙ සමවැදිලා හිටියා. මම මොකක්වත් නැහැ. දැන් උපාසකම්ම පළවෙනි ධ්‍යානෙ නැගී හිටියා. මිදුණට අර හිටපු ගතිය වැඩ කරනවා. දැන් ගතිය වැඩ කරන ගොඩක් වෙලා නීවර ධර්ම යටපත් වෙලා අර දැන් තේරෙනවනේ. එතකොට ඒ උපාසකම විදර්ශනාට හරවන්නේ ධානාංග ටික. කොහොමද? ඒතර ධානාංග වඩ විදර්ශනාට හරවන්නේ ධානයේ තුල ඉඳන්ද නැත්නම් අර සිහි වෙන එකද? මේ මානසික සාමාන්‍ය වශයෙන් කිව්ව පච්චුප්පන්නයේ ධර්ම. දැන් පච්චුප්පන්නයේ ධර්ම විදියට උපදින්න උපාසකම්මට මොනවද? අර ප්‍රතිවේක්ෂා වෙනවා. ඇයි දැන් මෙහෙමනේ. ඔන්න දැන් ඔන්න මම පළවෙනි යාට සමවැදින් ඉන්නවා කියමුකෝ. ඔන්න දැන් ධානාංග ටික ලස්සනට පේනවා. දැන් නැගී හිටියා. නැගී හිටියට මොකද වෙන්නේ? දැන් සිහි කල්පනාව උපදවා ගත්තා. අර ටික ප්‍රතිවේක්ෂා වෙනවා. දැන් මං ඉන්නේ ධානයේ සමවැදින් නෙවෙයි. විදර්ශනාවේ. ඇයි එතකොට ඔය ධානයේ උපදවා ගන්න කෙනා නිකම්ම යන කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේට ගෞරව කරලා පූර්වක්‍ෘති කරලා අදිෂ්ඨාන තබලා මන් ධානයේ නැගී හිටලා ඊළඟ අනුතුරුව ධානාංග විදර්ශනාවට හරවනවා කියලා වීර්ය එතකොට මේ අපි මේව සාමාන්‍ය විදිහට කතා ඇත්තටම මේ ලෞකිකට කතා කරන හොඳ නෑ සාමාන්‍ය ලෝකේ අපි රැකී රස්සාවක් කරලා නිමා කරලා නිස්කලංක වුණත් ඒ දේවල් හිතට කරාගෙන යද්දි මේ වගේ මේ නිවන් මාර්ගයට මේ හරියට කියනකොට කොහොම වැඩ කරනවද ඒක? ඊට පස්සේ ඒ ධානාංග ටික දිහා බලන් ඉන්නවා. අන්න එතකොටස නීවර ධර්ම ගේ දුර මතක් වෙන්නේ. එතකොට ලස්සනට විදර්ශනාව කරනවා. ඇයි හිත පිරිසිදු වෙන්නේ? හිත පිරිසිදු. නාම වල ප්‍රදේශයකට ඉස්සලා යනකොට මනුස්සාල දුන්න අහන්න වෙනවා. ලොකු වෙලා දෙන්නේ. ලොකු බරක් ගැන්නේ. බරක් දෙන්න. දැන් දෙවෙනි ගමන යනකොට එහෙම නැහැ. එතකොට තව කාරණාවක් කියන්නකෝ. දැන් අපි ධානය ගැන කතා කරනවා. ධානයකට සමවැදින් නැතුව මෙහෙමින් අපි ඔය ආරණ්‍යයක පාළු තැනක තියෙන භාවනා ශාලාවකට කොච්චර හිත නිස්කලංක වෙනවද? නේ හිතා ගන්නකො අර හිත නිවිල ගියා වගේ වෙන්නේ කියන්නේ නෑ එහෙම තරකට යන්න කියලා ඒ සිත පහළුනේ කොච්චරක් දේවල් අතෑරලාද ඔව් ඒක තමයි ඒත් එහෙමයි ඊට පස්සේ ගියාට පස්සේ හිතේ නිවෙන ගතිය දැන් ධානයකට සමවැදිනව කොහොම පිරිසුදු භාවයක්ද හිතේ තියෙන්නේ වැඩක් කොටන්නේ මේ ශාලාවට ආවම සාමාන්‍යයෙන් ගෙදර හිටියේ ඉන්දියන ගතිය සාමාන්‍ය වෙනස් වෙනවා. එතකොට පච්චුප්පන්න යේ ධර්ම දකින්න බැරියයි. අර නීවරණ ධර්ම මෙවරම
මොකද ධර්මයේ උපදිනවා. උපදින ධර්මයේ දිහා බලන් ඉන්න හදන්නේ. බලන් ඉන්න අතර Tamanට හොරා වෙනව ඇවිල්ලා රිංගල යනවා. දැන් තේරෙනවද? රිංගල යනවා. එහෙම නෙවෙයි ඇති වෙන බව පේනවා. නැති වෙන බව පේන. හැබැයි අතර රිංගන්න බෑ කවුරුවා. රිංගන්න බෑ. නීවරණ ධර්ම පහ රිංගනවා කියන්නේ. රිංගනවා එනවා. ඔක තමයි වතුන් තියෙන්නේ. ඉතින් මොනතරම් ප්‍රභාසර සිතක් හැදෙනවද? ඇයි? ඉපදුණු ධර්මය සතියෙන් දකින්නත් ඕන. හරිනේ? ඒ ධර්මය ආරසා කරලා දෙන්න ඕන සමාධියෙන් හිතට එකඟ කරලා තියන්න ඕන වෙනත් ඒවා පණ කඩමින් වළක්වමින්. සිහිය නැති නොකර. එතකොට ඒ වගේම නැති වෙන බව පේන්න ඕන. දැනගන්න බෑ පේන්නේ පායි. පේන්නේ පායි. ඔතේ කියන්නේ උත්තාන ගාමිනී විපස්සනා මුදුන් පැමිණි විදර්ශනා. එච්චර නෙවෙයි තව තියෙනවා පාසල කියනවනම්. තව තියෙනවා අධිප්‍රඥා විදර්ශනාව කියලා. අධිප්‍රඥා විදර්ශනාව කියලා කියන්නේ ඔය දකින්නේ මොකෙන්ද දැන්? හිතෙන්නේ. හිතත් තියෙන බව නැති වෙලා දකිනවා. අධිප්‍රඥා විදර්ශනාව කියන්නේ අන්නේ තෙට්ට කියන්නේ. ඉතින් බලන්න ඒව ඉබේ වෙන්නේ ඉබේ නෙවෙයි අර හේතු ක්‍රියාවේ දෙනකොට කොච්චර ගැඹුරුද පාසල් මොනතරම් ගැඹුරු ධර්මයක්ද මේ තියෙන්නේ දැන් සක්මන් භාවනාව ගැන කතා කළා ගොඩාක් විස්තර කිව්වා ඉතින් එහෙන් බැලුවම කොහේ සාකච්ඡා කරලා ඉවර කරන්නද කොච්චර ඉගෙන ගන්න තියෙද පාසල් ඉවර කරන්නේ නැති බාන ඉගෙනද හොඳට මතක තියාගන්න අපි නිවනට ගෙනියන්නේ ඒ වගේම මනුස්ස ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට ගෙනියන්නේ සතර පායට ගෙනියන්නේ මේ දැන් උපදින ධර්මය දැන් මේ දැන් උපදින ධර්මයේ තමයි තීරණය කරන්නේ මොකන ඒ ධර්මයේ තීරණය කරනවා කියන්නේ ඒ ධර්මයේ විසින් කර්මයක් හදනවා කොහාටද යන්න සුදුසු තැන කර්මය සකස් කරනවා දැන් අපි දන්නේ නැතුණාට මේ අපි කතා කරන ධර්ම සුගතියට හේතු වෙනවා සුගතියට කර්ම හැදෙනවා බලන්න සුගතියට කර්ම හැදෙනවා. දැන් මේ මොහොතේ නරක අකුසලයක් වෙලා කල්පනා කරන් හිටියොත් වෙලාවක සුගතියට කර්ම හැදුනා දන්නේම නැතු අනිත් මොහොතේ එහෙනම් මේ සුගතිය දුගතිය දෙපැත්ත මාරු වෙනවද නැද්ද නිතරම? දෙපැත්ත මාරු වෙනවා. ඕක තමයි කියන්නේ පුඤ්ඤාභි සංස්කාරයි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි සංස්කාර රැස් වෙන්නේ මේ ධානය වල හිටියොත් විතරයි නැති නිකන් සැස් වෙන්නේ නැහැ. එහෙනම් නිරන්තරයෙන්ම පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි ඔයි වැඩිපුර මොනවද රැස් වෙන්නේ? නෑ දැනගන්න. එතකොට දැන් මේක නිෂ්ඵලයි කියලා බුදු බෝසත්ත්වයෙන් වෙන තාම බුදු වෙලා නැහැ. නෑ. දැන් මේක නිෂ්ඵලයි කියලා අත්හැරලා. අත්හැරලා. එතකොට ඇත්තටම දැන් ඒ වෙනකොට ඔය ඥාන වට්ටවල බෝසත්ත්ව පැමිණෙන්නේ. ඔව්. බෝසත්ත්වයන් මේක නිෂ්ඵලයි කියලා දැනගන්න තරම් බුදු ඥානයක් තියෙනවා. අපච්චිය සංසාරේ පෙරු කුසල කර්ම කුසල බලය ගුණතරන්ද මේ ධර්මයක් ගන්න නොදැන දරු පුරුව නෙවෙයිනේ නෑනේ ඕ වැරදි කියලා වැටෙන්න මෙහෙන දැන් එච්චරට ඇහැනේ අපි බුදුරජාණන් වහන්සේ බෝසත්ත්ව පැත්තකින් තියමුකෝ ප්‍රඥාවන්තයන් අතර අගතැන්පත් සරියුත් මහ රහතන් වහන්සේනේ නමුත් අස්සජි මහ රහතන් වහන්සේ හම්බ වෙනකම්
ධර්මයක් තියා මේක දන්න කෙනෙක් නැහැනේ. ඊට පස්සේ අසදි මහරහතන් වහන්සේට කොහොමද කියන්නේ? වහන්සේ එක දෙයක් කියන්න. මම මේක 1000 ආකාරයකින් විස්තර කරලා බලන්නම්. එක දේ. හැබැයි එක දේ ඇහෙනකන් 1000 ආකාරයකින් විස්තර කරන්න දන්නේ. ඔන්න ඔතනයි වාස්තේ තියෙන්නේ. මේ ජීවිතයේ කතාවක් නේ. නමුත් සංසාරේ පෙරපුරුවේ අනිත්‍ය ලක්ෂණ පිළිබඳව නුදුර නෙවෙයිනේ බලන්න අහල් නැතිව නෙවෙයිනේ. නෑ මෙහෙම ඒ පෙරුව කියමුකෝ. පෙරුව ඒව හැංගිලා තිබුණේ. ඒක තමයි මේ හැංගිලා තිබුණා නමුත් මෙතන මේ මෙවැනි දෙයක් නැතර නෙවෙයි මේක වඩා විශේෂ දෙයක් තියෙනවා කියලා සංකල්පනාව ඇති වෙන්නේ නොවෙන්නේ හේතුවක් නෑනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හේතුඵල ධර්මයට අනුව ඕ සිද්ධ විය යුතුම දේවල්. ලෝක ධර්මතා. ලෝක ධර්මතාවේ. ලෞතර බුද්ධත්වයටපත් වෙනවාමයි. ඔය ආලාරම්කාරම ගාවට බුද්ධත්වයේ වඩිනකොට යනකොට එතකොට සියලු බුද්ධකාර ධර්ම සම්පූර්ණ කරලා ඉවරෙච්ච ජීවිතයක් නේ. එතකොට ඒව සම්පූර්ණ කරේ මොනතරම් දැනුමක් මොනක් එක්ස්ප්‍රෙස් කරගෙනද? දැන් එච්චර බලන්නකෝ. ඒතකොට කොච්චර මඟ වර්ධිනවද කියලා කියන්නේ අද මේ නිවර්දිව ධර්මයේ තියෙදි කී දෙනෙක් වැරදි පැත්තේ යනවද? අද තියෙද්දිනේ. ඉතින් සෑහෙන වෙලාවක් බලන්න මේ කරුණු මතක් කරා මේවා ඇත්තටම දැනගෙන ඉන්න එක හරි වටිනවා උපාසනා. නිවන් මඟ කියලා කියන්නේ මොකද්ද කියලා. නිවන ලැබෙද්දි එක බලපදයකින් නිවන් අවබෝධ කරගන්න තිබුණ තරමට දිනුනන විතර තිබුණේ. එතකොට බලන්න මොනතරම්නේ. එතකොට එදා වෙනකොටත් ඒ මඩ වගුර මේ කියන්නේ මේ අර ගොඩ කරන දීපංකර බුදුරජාණන් වහන්සේ වඩිනකොට වැඩියේ උඩින් ඒ අට සමාපatti බුදුරජාණන් වෙන්නේ අන්න ඒකනේ මම සංසාරයෙන් ඈතර වෙලා ලෝක සත්‍යය සසරෙන් ඈතර කරන මඟ දේශනා කරනවා කියන අදිෂ්ඨානයක් තිබුණා. ඒ අදිස්ථානයේ ඉස්සන්තරාත්මයේ දන් දුන්නනේ. ඉතින් ඒ නිසා හරි වටිනවා. මෙතන ඇත්තටම තව නැවත නැවතත් මතක් කරනවා මේ ධර්මයේ ගැඹුරු මතය හරය තියෙන්නේ. ඒ කියන්නේ අපිට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ තද පටලැවිලි බොහෝ තියෙන්නේ. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළපු ධර්මයේ 84000ක් ධර්මස්කන්ධයක් තියෙනවා කියලා තමයි අහලා තියෙන්නේ. හරිනේ? එතකොට ඒ 84000 ධර්මස්කන්ධයේ නොඑක ආකාරයේ නොඑක් විදිහට බුදුරජාණන් වහන්සේ නිවන් මඟ දේශනා කළා. ඒ දේශනා කළේ ඒ කාලේ හිටපු අයගේ නුවණේ හැටියට. ඉතින් එහෙම දේශනා කළා ඒ අයට නුකු ගැලපෙන ආකාරයට නිවන් මඟ. හැබැයි ඒ 84000 ධර්මස්කන්ධයේම එකට එකතු කරලා ගත්තම මේ නිවන් මඟ සකස් වෙලා තියෙන මේ පච්චුප්පන්න ඒ ධර්මයේ තුලයි කියන එක තමයි වැටලා තියෙන්නේ. තෝරගන්න බැරි වෙච්ච එකම දේ. පොදුවේ අපි සියලු දෙනාටම දේශනා කරපු ධර්මය අහුලා නෑ පොදුවේ ගත්තම කියන්නේ ඒ හැම ධර්ම කොටසක් ඇතුළෙම තියෙන්නේ මේ දැන් උපදින ධර්මයේ දකින්නයි කියන එක තමයි ගලප ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒක ගලපන්න පුළුවන් පොඩ්ඩක් හිතලා බැලුවොත් මොකද හිතලා නුවණින් කල්පනා කරලා බැලුවොත් කාටවත් ගලප ගන්න බැරි කෙනෙක් නෑ. හොඳටම තේරෙන අය ඉන්නේ බුද්ධිමත් අය. තේරුම් ගන්නව නම් මේ ලෝභ දේශ මොහ රැස් වෙන්නේ කොයි වෙලාවෙද කියලා. අතීතේ රැස් වෙන්නේ නැත්නම් අනාගතේ රැස් වෙන්නේ නැත්නම් ඇයි අතීතේ රැස් වෙන්නේ නැත්තේ? ගෙවිලා ඉවරයි. අනාගතේ රැස් වෙන්නේ නැත්තේ ඇයි? ආවේ නැහැ. එහෙනම් ලෝභ දේශ මොහ රැස් වෙන්න පුළුවන් කොයි වෙලාවෙද? හරි. මේ මොහොතේ රැස් වෙන්න පුළුවන් මොනම කොහොමද? ඔන්න හරි වටිනෝනේ සර් මේ විදිහට විමසනවා නම්. ඔව් කොහොමද මේ මොහොතේ රැස් වෙන්න පුළුවන්? ඔන්නෝම තමයි ධර්ම ගැටලු ප්‍රශ්න. අපි අහන්න ඕන කොහේ හරි ස්වාමීන් වහන්සේ කරුණේ ස්වාමීන් වහන්සේ නමක් වෙනවා ධර්ම සාකච්ඡා අහන්න ඕනේ. එහෙනම් මේ මොහොතේ රැස් වෙන්න පුළුවන් කොහොමද? හොඳයි මේ මොහොතේ ලෝභ දේශ මොහ රැස් වෙන්න පුළුවන්ද පේන්නේ නැත්නම්? යමක් පේන්නේ නැත්නම් ලෝභයක් හටගන්න හේතුවක් තියෙයිද? යමක් ඇහෙන්නේත් නැත්නම් ඇහෙන්නේත් නැත්නම් ලෝභයක් හටගන්න විදියක් නැහැ. ඇහෙන්නේ. එහෙනම් යමක් දැනෙන්නේත් නැත්නම් ලෝභයක් හට ගන්න පුළුවන්ද පාසාන? ඒත් බෑ.
සිතින්නෙත් නැත්නම් නෑ මගේ සිතෙන්නෙත් නැත්නම් ඒත් ලෝභයක් හට ගන්න විදියක්, දේශයක් හට ගන්න විදියකුත් නෑ, මොහයක් හට ගන්න විදියකුත් නෑ. එහෙනම් මේ ලෝභ දේශ හටගන්නේ මොනව මුල් වෙලාද? පෙනීම ඇසීම් ආයතන හය මුල් වෙලා සිද්ධ වෙන පෙනීම ඇසීම් දැනීම සිහිවි මුල් වෙලා. එහෙනම් අපි දැන් කලින් කතා කර විදිහට ඔය මේ ලෝභ දේශ මොහ රැස් වෙන්න පුළුවන් කොයි වෙලාවද? මේ මොහොත. එහෙනම් නැති කරන්නත් ඕන කොයි වෙලාවෙද? මේ මොහොතෙම වෙන්න ඕන. හැබැයි එතකොට ආපෝ ප්‍රශ්නයක් මතුවෙනවා. ඇස කන නාසය තියෙනවා නම් මේ ක්‍රියාකාරීත්වය නතර කරන්නත් පුළුවන්ද? පේන හැන දරේක නතර කරන්න පුළුවන්ද? ඒකත් බෑ. අතීතයේදී මතක් වෙන්නේ මේ මොහොතේ. ඒක නෑ. ඒතර අතීතේ මතක් වෙන්නේ මේ මොහොතේ. අනාගතේ මතක් වෙන්නේ මේ මොහොතේ සීවෙන්නේ. එහෙනම් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පහළ වෙලා තියෙනවා නම් පෙනීම ඇසින් දැනීම ක්‍රියාකාරීත්වය නතර කරන්නත් බෑ. එහෙනම් මෙතන හරි වැඩක් වෙනවනේ. එහෙනම් මොකද දැන් කරන්න වෙන්නේ? එහෙනම් වරද තියෙන්නේ මේ පේන හැන දැනෙන සීවෙන එක නෙවෙයි. ඒවා එහෙම වෙනකොට නැවත ඒවා උපාදාන වශයෙන් ඇලීම් ගැටීම් වශයෙන් මනසිකාර කිරීම. ඕකට තමයි අල්ලගත්ත කියන්නේ. අල්ල ගන්නවා කියන්නේ ඕක. මොකක්ද අල්ල ගන්නවා කියන්නේ? පේන හැන දැනෙන දේ මුල් කරගෙන ඒවා ඇත කියන දෘෂ්ටියෙන් අරගෙන වැරදි දෘෂ්ටියෙන් නිත්‍ය සංඥා අරගෙන ඒවා මුල් කරගෙන මනසිකාර කරනවා. ඒ විතරක්ද? කය වචනය ක්‍රියාත්මක වෙනවා. ඔන්න අල්ලගත්ත කියන්නේ අතාරින්න ඕනේ නම් මොනවද? අතාරින්න ඕන මොනවද? පේන හැන දැන දේවල් මුල් කරගෙන උපදින මානසිකාර. අන්න ඒකටයි කියන්නේ උපාදාන ස්කන්ධය. එහෙනම් ඒ අතාරින්න නම් මොකද කරන්න ඕන? අන්න බුදුරණවහන්සේ දේශනා කරපු ආකාරයට මේ මොහොතේ උපදින ධර්ම සිහියෙන් දකින්න. සිහියෙන් දකිනකොට මොකද? එකම දේ දේවතාවක් සිද්ධ වෙනවා. ඔන්න උතරත් හරි ගැඹුරක් තියෙනවා. එකම දේ දේවතාවක් සිද්ධ වෙන. එකම දේ කියන්නේ පේන බව දැනගන්නවා. පේන්නේ හැට. පේන දේ ඒ ආකාරයට දැන ගැනීම සිත මානසිකාරය. ඒක කියන්නේ සතිය. එහෙනම් එක සිතක් තව සිතකින් එහෙනම් දෙවෙනි සිත තමයි සතිය. සිහිය. එහෙම බලන්න මොකද වෙන්නේ? උපාදානස්කන්ධය නීපදීමට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒතකොට නීප උපාදාන නීපදීමට හේතු වෙනවා. සිහියෙන් දකින්න ඇත්ත తත්වය පේන පටන් ගන්නවා. ඇත්ත తත්වය තමයි සමුදය වුණා නම් එතනම නිරෝධ වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මේ සමුදය වුණා නම් එතනම නිරෝධ වෙනවා කියලා දකිනකොට මොකද වෙන්නේ? උපාදානයට තැනක් නැහැ වගේම මෙන්න මේක තමයි ජීවිතය කියලා හේතුඵල ධම අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒතර තව දුරටත් මේ දකින්න මොකද වෙන්නේ? මේවා නිට්ටයයි මම මගේ කියලා ගන්න දෙයක් නැහැ. අසාරයි, නිස්සාරයි. මේක කිසිම දෙයක් ඇලෙන්න ගැටෙන්න හේතු නැහැ මේවයි. අන්න අනිත්‍ය ධර්මතාවයේ ටික ටික වැටෙන්න මොකද වෙන්නේ? මේවා කරේ තියෙනා වූ කාමරාග පිටික දෙක තුනී වෙලා යනවා. තව දුරටත් මේවායේ මේ ඇත්ත తත්ත්වය අනිත්‍යතාවය වැටෙන්න මොකද වෙන්නේ? මේ කාමරාග පිටික නම් වැඩක්ම නැහැ කියලා ඒව ගැලවිලා හිටිලා යනවා. දැන් තේරෙනවා. ඒක තව දුරටත් මේ ඇත්ත දකින්න. මේ දැන් ඩිංග දුර වෙන්නේ මොකද්ද? තණ්හාවයි අවිද්‍යාවයි. අන්න එහෙම වෙලා කවදා හරි දවසක පෙනීම ඇසින් දැනීම සිහිවීම බවට පවිත්‍රක් සීමා වෙනවා. උපාදානස්කන්ධය
හට ගැනීම නැති වෙලා යනවා. උපාදාන හට ගන්න හේතුනා වූ තණ්හාව විද්‍යාව දෙක නැතිලා යනවා. ඔව් තමයි නිවන. මාර්ගඵල හතරම කියුණා. හතරම කියුණා. ඉතින් ඕඩින්ග තමයි සර් තේරුම් ගන්න බැරි අද. ඔය තමයි ගැඹුරුම ටික. ඉතින් බුදුරණාහි මේ ටිකම තමයි තව සූත්‍රයක දේශනා කරලා තියෙන්නේ. අපි මේ සූත්‍රයේ විදිහට ගන්න වෙරෙන්නේ සූත්‍රي හරය ගන්නෙ නෑ. හරය අරගෙන ප්‍රායෝගික ජීවිතේට ගලපලා බලන්න හදන්නේ. හැබැයි ප්‍රායෝගික ජීවිතේට අරගෙන ගැලපුවා නම් ඔන්න අහු වෙනවා මේක මේ කියන්නේ. එහෙනම් අපි ධර්ම කරුණු සාකච්ඡා කරන්න හොඳ නැහැ. ඩිංගක්වත් ප්‍රායෝගිකව මේවා අත්හදා නොබලන්න සර්. එහෙම වුණොත් ඒක සූත්‍ර ධර්මයකට විතර සීමා වෙනවා. මග අවුල් වෙනවා. ඇයි අවුල් වෙන්නේ? එක් සූත්‍ර ධර්මයක තියෙන කාරණාව නෙවෙයි මේ සූත්‍ර ධර්මේ තියෙන්නේ. හැබැයි සූත්‍ර ධර්ම දෙකම ප්‍රායෝගිකව වඩන්න ගත්තම අන්න එක ක්‍රමයකට එනවා. එක ක්‍රමයකට එනවා. දැන් එහෙම උදාහරණයක් ගත්තොත් අපි බලමු. දැන් බාහ්‍ය දාරුචේර උත්තමයන්ට දැක්කොත් දැක්කා පමණයි කියලා දේශනා කළා. දැන් පටාචාරා උත්තමයට මොකද කළේ? නෑ. ඔව් ඒතේ මුලදී. ඊළඟ රහත් වෙන්නේ දැන් කොහොමද රහත් වෙන්නේ? අර වතුරක තමයි. වතුර ටික බිමට වැටිලා ගලාගෙන යන පොළොවට කිඳා බහිනවා. එතකොට එතන ධර්මයක් නැහැනේ. අර නිකන් ක්‍රියාවක් නේ තියෙන්නේ. ඒ ක්‍රියාව මුල් කරගෙන ධර්ම උපදිනවා. සිතේ ඒ උපදින ධර්ම සිහියෙන් දැක්ක අනිත්‍ය නැත්නම් වතුර ටික කිඳා බැස්ස කියලා ඇති වැඩක් නෑ. කිඳා බහින වතුර ටික කිඳා බහින ආකාරයේ වෙනසක්ද නැද්ද? වතුර ටික යනවා. යන වතුර ටික කිඳා බහිනවා. දැන් බාහිර වශයෙන් එතන වෙනසක් වෙනවද නැද්ද? හොඳයි මේ වෙනස අරමුණු වෙන්නේ කොහට? ඇස මුල් වෙලා සිතට. එහෙම දෙයක් නෙවෙනව නම් අර වතුර ටික ගැන දැන හඳුනා ගන්න නැද්ද? වතුර ටික මොකක් වුණත් දන්නේ නැහැ මේ දේ මේ ඇතුලේ වෙන්නේ නැත්නම්. ඒ තමයි නුවණ තිබුණා මේ සිද්ධ වෙන සිද්ධිය නුවණින් දකින්න. එහෙනම් මෙතන කිසිවක් උපාදාන කරගන්න දෙයක් නෑ. මොකද්ද? වතුර ටික කිදා බහැලා වෙනස් වෙලා යන්නාseම මේ හිත මේ පෙනීම් ඇසින් දැනීම් ටික සේරම නැති වෙලා එහෙනම් ඉතින් මොකටද උපාදාන කරගන්නේ? දැන් ඕකම නෙවෙයිද බාහිර දේශන දැක්කොත් ඇසුනොත් ඉතින් ඒකම නෙවෙයි උපාසනාව. ඉතින් අපිට දෙකක් නේ. පටාචාර උත්තමයි වතු ටික මේ කිදා බාහිර ගහගෙන යන්නේ දැකලා රහත් වුණා. මේ බාහිර මෙතෙන් මේ පේනු. ඊතර ක්‍රම දෙකක්ද නැද්ද? අපට ක්‍රම දෙකක්. හැබැයි නුවණ නැති අයට එකම ක්‍රමයයි. හේතු සම්පත් තුන ක්‍රම දෙක තේරුම් ගන්න. දැන් තේරෙනවද? අපි දැකලා තියෙනවනේ. ඒ උත්තරමය දෙන්නටම හේතු සම්පත් තිබුණා. ඒ ක්‍රම දෙක මුල් කරගෙන මාර්ගඵල ලබන්න. අපර දැන් මොන ක්‍රමයකින් වපින නැහැ. ඒකනේ වෙලා තියෙන්නේ. එහෙමයි කාරණා. ඒ නිසා ඒක නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ග දේශනා කළා තියෙනවා. හැබැයි එකම ක්‍රමයයි තියෙන්නේ. එකම ක්‍රමයයි තියෙන්නේ නිවන් අවබෝධ කරගන්න. ඇයි ඒ ක්‍රමයෙන් බැහැරුණා මොකද වෙන්නේ? මේ මොහොත ඇතේරුණා මොකද වෙන්නේ කොහොමද?
ඔන්න උතන තේර දැනගත්තම හරි වටිනවා. නිවන් මාර්ග වඩන්න තියෙන එහෙනම් මේ මොහොතේ පමණයි. ඇයි මේ මොහොතේ වරක් වෙන්නේ? මේ මොහොත ඇතෑරනොත් මේ මොහොත ඇතෑරන ගම ඒක කුසල අකුසල පැත්තට සංසාරට එකතු වෙනවා. හැබැයි මේ ගැන කවුරුවත් හිතන්නේ නැහැ. කවුරුවක් හිතන්නේ නැහැ. මේ ගිලිහිලා යන හැම මොහොතක්ම සංසාරට අයිති කියලා දන්නේ නැහැ. හොඳයි එහෙනම් වෙලාව ගියා පාසන පැයකටත් වැඩි කාලයක් ඔන්න මේ සක්මන් භාවනා මුල් කරගෙන තමයි ප්‍රශ්නේ මතුනේ. ඉතින් මෙච්චර වෙලා කාරණා කියන්නේ නෙවෙයි හිටියේ. ඒ වුණාට ඉතින් ඔන්න වැදගත් කාරණා කීපයක්ම කිව්වෝ. ඉතින් කොච්චර කිව්වත් පාසන මතක නැති එක තමයි ගැටලුව තියෙන්නේ. දැන් තව මේ කාරණාවක් කියලිමා කරන බලන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරා අර දීඝනග කියන බ්‍රාහ්මණතුමාට. ඒ තරුණයට ධර්ම දේශනාවක් පැවැත්වුවා. මේ ධර්ම දේශනාව පැත්තකටලා අහන් හිටියේ කවුද? ඒ තරුණයට පැවැත්වුවේ දීඝනග කියන ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ පැවැත්වුවා. පවත්තන වෙලාවේ කොහොම හරි පැත්තකට වෙලා කොනටලා අහගෙන හිටියා මේ දේශනාව. කතාව දන්නවා කියන්න බෑ. කීසරයක් කියලා තියෙද? මේ දේශනාව අහන් හිටිය සරියුත් හාමුදුරුවෝ. හරිනේ. දීඝනග බ්‍රාහ්මණතුමාට පවත්වන දේශනාව. දැන් එතුමා මුල් කරගෙන දේශනාව පවත්වන්නේ. ඉතින් කොයි බහරි අහන් ඉන්නේ නැතිනේ. හරි. ඒ දේශනාව අහන් ඉඳලා සරියුත් මහ රහතන් වහන්සේ සරියුත් හාමුදුරුවෝ රහත් වුණා. දීඝනග ඔන්න බලන්න සෝවාන් වුණා. එකම සූත්‍ර ධර්මයේ මාර්ගඵල කීයද? දෙකයි. එහෙම උනේ කොහොමද? ඔකනේ වැඩි පාසලා. ඒ සූත්‍ර ධර්මයේ දීඝනගට තේරෙන ප්‍රමාණයෙන් සෝවාන් වුණා. ඉන් එහාට තේරෙන්නේ නැහැ. මේ සිල් සංස්කාරයෝම අනිත්‍ය කියන තරමට නුවණක් ඇති උනේ නැහැ. සමායට ඇති වෙන්නේ නැති මේ ජීවිතය කියන්නේ මෙන්න මේක. ඉතින් ඒතනින්. නමුත් ඒ සූත්‍ර ධර්මයේම මුල් කරගෙන සරියුත් හාමුදුරුවෝ රහත් භාවයට පත් වුණා. එහෙනම් මේක කියන්නේ සෝවාන් වෙන එකම මගකුත් නෑ නා සූත්‍ර දෙකක් වෙන්න ඕන. ආනෙත් එහෙමයි. මාර්ගඵල ලැබුවේ නෑ. ඇත්තටම ඔහොම ධර්ම කාරණා ගැන විම හොයන්න ගෙදර දොරේ ඉන්නකොට හරි වටිනා උපාසනා හැම පැත්තෙම ඇයි මෙහෙම වුනේ? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? දැන් මේ මොහොතේ අකුසල් සිද්ධ වෙන්නේ නැත්නම් අපි නිවන් දකින්න එපාය. දැන් තේරෙනවනේ. අපිට මාර්ගඵල ලැබෙන්න එපා පාස් ගන්න නමුත් ලැබෙන්නේ නැහනේ. දැන් තේරෙනවද නැහැ? අපි දින් මේ ඉන්නෝ අකුසල් කරන්නේ වැරදි වැඩ කරන්නේ ඒත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. මාර්ගඵල ඇයි ලැබෙන්නේ නැත්තේ? අපි කොච්චර සීලය රැකගෙන හිටියත් කොච්චර හොඳ වැඩ කරගෙන හිටියත් මොන විදිහට හිටියත් මාර්ගේ නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ මොන මාර්ගයේද? මාර්ගඵල ලැබෙන මාර්ගේ නෙවෙයි ඉන්නේ. ඇයි මාර්ගඵල ලැබෙන මාර්ගේ නෙවෙයි කියන්නේ? මොකද නිවන් මාර්ගය? හොඳෙන් කියන්න බලන්න එහෙනම්. මොකද නිවන් මාර්ගය එතකොට? දැන් මොකද කියන්නේ පාස්කා? දැන් තේරුණානේ මෙච්චර කතා කරානේ. වෙලාවක් දැන් හරි
මොකද්ද මාර්ගය? දැන් සීලයක පිහිටා ඉන්න වැරදි වැඩ කරන්නේ නැහැ. හොඳ වැඩ කරන්නේ. ඉතින් මේ කොහොමද ඉතින් බණ භාවනා කරනකොට වැරදි වැඩ කරන්න බෑ. හොඳ වැඩ කරන්නේ. ඉතින් ඒ තුනට මාර්ගඵල ලැබෙන්නේ නැහැ නේ. කොහෙද මේ අඩුව තියෙන්නේ? එතන කුමක්ද එහෙනම් මාර්ගඵල ලැබෙන මඟ? ඒ කාරණාව කියලා නිමා කරමු. මොකද්ද කුමක්ද එහෙනම් මාර්ගඵල ලැබෙන මඟ? මේ දන්න දේ දැන් කවුරු? මෙච්චර කතා කර දේ. දැන් මෙහෙම හිටියට හැමතිස්සෙම අකුසල රැස් වෙන උපාසනාව. මේ හිටියට හැමතිස්සෙම මෝහය ක්‍රියාත්මකයි. ඇයි මෝහය ක්‍රියාත්මක? මුලාව ක්‍රියාත්මකයි මේ හැම මොහොතෙම. දැන් උපදින ධර්ම පේනවද හිතට? මෝහයනේ. දැන් උපදින හිතට පහළ වෙන අරමුණු පේනවද? පේන්නේ නැත්නම් මාර්ගඵල ලබන මඟ නෙවෙයි. ඔන්න ඔච්චර කෙටිය මේ අවසාන නිමා කරනදී ඔන්න වැරදිච්ච තැන. මොහේ මුලා හැමතිස්සෙම මොහේ මුලා වෙලා. ඒ කියන්නේ හැමතිස්සෙම මොහේ මුලා වෙලා කියන්නේ හැමතිස්සෙම වර්තමාන අරමුණ පේන්නේ නැහැ. ඇහැට පේනවා. ඇහැට පේන බව හිතට පේන්නේ නැහැ. කනට ඇහෙනවා. කනට නෙවෙයි හිතට මුලලානේ ඇහෙන්නේ මම තේරෙන්නේ කියන්නේ කනට ඇහෙනවා. ඇහෙන බව හිතට පේන්නේ නැහැ. හිතට කියන්නේ සතියට පේන්නේ නැහැ. හිතට පේන කියන්නේ සතිය තියෙනවනේ. සතියට පේන්නේ නැහැ. ඒ හින්දා මොකද වෙලා තියෙන්නේ? මුලා වෙලා මෝහේ ක්‍රියාත්මකයි. ඉතින් මේ ගැන කතා කරොත් කොච්චර කතා කරන්නේ නැද්ද උපාසකන. මෙහෙම කතා කළොත් අපේ නිවන් මඟ මොන තරම් ඈතද කියලා තේරෙයි. මොහේ කියන්නේ විරුද්ධ ධර්මයේදී කියන නේද? මොකද? මොහේට විරුද්ධ ධර්මයේ යොදන්න දෙය කියන එක නෙමෙයි. මෝහය කියන්නේ මුලා වීම. මුලා කියන්නේ මේ මොහොත නෙපෙනීම. ඔව් 100 කියන්නේ නෙපෙනීම. නෙපෙනෙන හින්දමයි මොහේ කියන්නේ. නෑ නෙපෙනීමමයි මෝහය. ඒ හින්දමයි අර ප්‍රධාන දෙන්නට මේ ප්‍රධාන දෙන්නගේ බලය වැඩි වෙන්නේ කවුද? ඇලීමයි ගැටීම. ඇයි සතර සතිපට්ඨාන ඇලීම් ගැටීම නැත්තේ? 100 දිනෝනේ. බාන සතර සතිපට්ඨාන ඇලීම්ගේ මේ මෝහය දුරු කරන්න කියලා දේශනා කළා නැහැනේ. ඇලීමයි ඇයි ඇලීම ගැටීම දේශනා? නෑ. සතර සතිපට්ඨානේ ලෝභය දේශය දුරු කරන්න විතරයි දේශනා කළා තියෙන්නේ. මෝහය නෑ. අලෝභ ලෝභ දේශ මොහ කියලා තුනක් තියෙනවනේ. ඇයි තුනෙන් මෝහය අයින් වෙලා තියෙන්නේ? නෑ. අර දෙක නැති වෙනකොට නේ මෝහය නැති වෙනවා නෙවෙයි. මම කලිනුත් කිව්වා. කොයි වතාවක් කියලා තියෙයිද? නෑ. අහන්නේ සතර සතිපට්ඨානේ මෝහය නෑ. තැමතම දෙන්නේ අවිජ්ජා දෝමනස්ස දෙක දුරු කරන්න. ඇයි මෝහය නැත්තේ? එහෙනම් ඒතකොට ඒක දුරු කරන්නේ කවද්ද? මේ කියා දීපු හින්දා හරිනේ නේද? මම ඔය කියා දීපු හින්දා තමයි හැම එකම ප්‍රමාද කර අහන්නේ. නැත්නම් මේ එක සැරේම කියනවා. ඔව්. එතකොට මේ සිහිය පාතන නැගල මුලා නොවේ ඉඳී. ඒ කියන්නේ බුදුරජාණන්සේ පටන් ගන්නෙම සතිය. සතිපට්ඨානය. සිහිය පිහිටනකොටම කවුද මග වෙන්නේ? ඉතින් තවත් දුරු කරන්න දෙයක් තවත් දුරු කරන්න මෝහයක් නැහැ. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ කවුද? ලෝභය. එහෙනම් ලෝභය දේශයයි. මේක දන්නේ ඇත්තම කිසි කෙනෙක් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. කායක තන උතන වටන මේක මමත් මේ අහලා නම් කියු කාරණාවක් නෙවෙයි. වෙන්නේ එහෙම. මම කිසි කෙනෙක් අහපු කාරණාවක් නෙවෙයි. මේ දේශනාවට අනුව නම් එහෙම තමයි වෙන්න ඕන. ප්‍රායෝගිකව බැලුවත් එහෙම තමයි. මොකද කාදා අවිද්‍යාවෙන් උතරින් පණාචාරා කතාවෙන් කියන්නේ ඒක නෙවෙයි. ඉසාගෝත්මේ කතාවෙන් කියන්නේ මුලා වෙලා නේ. මුලා වෙලා නේ. ඒ මුලාව ඉන්නතේ ක්‍රමයක් විතර. ඒකේ සිහිය උපදවා ගන්න. සිහිය උපදවා ගන්න ක්‍රමයක්. තේරුණාද? මෝහය උපදින්නේ නැහැ. මෝහයට විරුද්ධ ධර්මය තමයි සතිය. තව කියනකො ධර්මයට අනුව
අයෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය සිහි මුලා වීම. යෝනිසෝ මනසිකාරය එතන සිහිය. මෝහය විරුද්ධ ධර්මය තමයි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක සිහිය කියන්නේ මෝහයෙන් යුතුවයි අපි ඉන්නේ සිහිය නැති නිසා. සිහිය උපදිනකොට මෝහයක් එහෙනම් ඔය මෝහය නැමැති අකුසලයෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. බෑ කාටවත්. මේක බෑ කියන්නේ මෙහෙම නම් නිවන් දකින්න බැරි වෙන එහෙම නෙවෙයි කියන්නේ. උත්සාහ කරනවා. නිතරම දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම. අනේ අපි ඇලෙන්නෙත් නෑ. ගැටෙන්නේ නෑ අපි අකුසල් කරන්නේ. හැමතිස්සෙම ක්‍රියාත්මක කරන අකුසලයක් තියෙනවා. මෝහය තියෙනවා නම් අර දෙක නෑ කියන්න කාටවත් බෑ. ඇයි බැරි? හේතු ඇති කල්ලි ඇලෙන්නත් පුළුවන් ගැටෙන්නත් පුළුවන්. ඇයි මොකද මෝහය තියෙන හින්දා. එහෙනම් මෝහය දුරු කිරීමෙන් තමයි ඇලින් ගැටි දෙකට පහර ගහන්න පුළුවන්. ඒ වචනෙන් බෑ. වචනෙන් බෑ. එහෙනම් මෝහය තියාගෙන මෝහය නැති කරන මඟ නොදෙන මම ඇලින් ගැටි නැහැ කියලා කිව්වොත් ඒක තරම් බොරුවක් තමයි. වචනයක් විතරයි. ඒ කියන දේ තුලත් ඇලින් ගැටීම තමයි තියෙන්නේ. දැනීම නෙවෙයි ක්‍රියාවලිය තුල තියෙන්නේ මොකයිද? මෝහය සතිපට්ඨාන. සතිය පිහිටවන්න. අපේ පස්සේ උපාසකම් වලට සද්දයක් නැහැ අහගෙන ඉන්නෝ. සාදු කියමුකෝ. අනේ පස්සේ උපාසකම් වල කිසි දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. අහගෙනම ඉන්නවා. තේරෙනවද දන්නෙත් නැහැ. එහෙනම් කමන්නේ මොනවා හරි කතා කරන්න ඕන. ලෝකේ එකම ධර්මය තමයි සතිපට්ඨාන. සතිපට්ඨාන. මෝහය ඒ විතර නෙවෙයි ඇලීම් ගැටීම් දෙක නෑ මෝහය දුරු වෙන්නේ සිය පැවැත්ම නෙවෙයි ඇලීම් ගැටීම් දෙක දුරු වෙන්නේ සිය පැවැත්ම මෝහය නැතිනම් තමයි සිය තියනවා කියලා කියන්නේ. ඒ කියන්නේ නෑ මෝහය නැති වෙන්නේ සිහියෙන් තමයි. නෑ ඒක සිහියෙන් නැති වෙන සිහිය උපදිනකොට මෝහය නැති නෑ මේ සතියෙන් ඇලීම් ගැටීම් දෙක පාවු නැති වෙනනේ. සතියෙන් කරන්නේ මෝහය දුරු කරනවා. සතිය උදව් කරගෙන ඇත්ත දැකීමෙන් ඇලීම් ගැටීම් දෙක දුරු වෙනවා. මෝහ සිහිය උපදින තරම මෝහය නැති වෙනවා. මෝහය නැති වෙනවා. ඒ හේතුවේ ඇලීම් ගැටීම්. එතකොට සිහිය උපදවන්නේ යම් කරුණක් මුල් කරගෙන නේද? ඇයි මොකටද සිහිය උපදවන්නේ? ඇලීම් ගැටීම් දෙක නූපදින්න මේ ඇලීම් ගැටීම් දෙක උපදින්න හේතු වෙන කර්ම ධානයේ මේ සංස්කාර ධානයේ සිහිය උපදවන්නේ. උපදවන්නේ ඇලීම් ගැටීම් දෙකට එන්න තියෙන දේවල්. අන්න එතකොට ඒ වගේ ඇත්ත දකින්නකොට ඇලීම් ගැටීම් දෙකට ඉඩම් නැති වෙනවා. අනේ කොච්චර පැහැදිලිද සර් මග. පාස්කමල ගිහිලෝකට කල්පනා කරන්නකෝ. වෙලාව පරක්කුණා හොඳයි එහෙනම් සාදු කියමු. ඔව්. සෑහෙන ගොඩක් ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැති හිතේ. තියෙනවනේ පාස්කම. ඔව්. ඒක තමයි මේ ධර්මයේ හරි ඇත්තම ගැඹුරට යන්න හරි රසවත්. රසවත්. නිින්ද තියෙන කෙනෙකුට නිදිමත එන්නේ නැහැ. ඒකයි මේ ධර්මයේ තියෙන හරි වටිනාකම. දැන් බලන්න කොච්චර නිදිමතක් තිබුණා සර් දිර්ගලා යනවද නැද්ද? ඇත්ත කියන්නේ ඇත්තටම නිදිමත නෙවෙයි කාමමැලි ගතිය මොකක්වත් එන්නේ නැහැ සර්. දන්නේ ඇයි මේ සත්‍ය දෙක ටිකක් මතු පිටින් නෙවෙයි පොඩ්ඩක් ඇතුළට ඇවිල්ලා බලන්න ඕන. පැවැත්ම පිළිබඳව. නැවැත්ම පිළිබඳව. අනිවාර්යයෙන්ම ආසත් පොළොවේ ලොකු වෙනසක් තියෙනවා. ඒක සංකල්ප කරගෙන යනකොට සාකච්ඡා කරගෙන යනකොට ප්‍රශ්න. අපි මැනෙන්නේම සම්මුති වශයෙන්. ඒකට ඇහෙන්නේ අනිත් පැත්තෙන් ධර්ම කාරණා. එතකොට ඉතින් ප්‍රශ්නම තමයි. හොඳයි එහෙනම් සාදු කියෝ අපි දානෙන් පස්සේ